සුබ සන්ධ්‍යාවක්ම සිදු දෙනාටම හිත ධර්ම විද්‍යාව වැඩසටහන් මාලාවේ 5 වෙනි වැඩසටහන අද ආරම්භ කරනවා. ඉතින් අද මේ වැඩසටහනේ විශේෂත්වය වෙන්නේ අද අපේ සිත අහුරන, සිත කිලිටි කරන, සිත පුංචි කරන, සිත හකුලවන කෝපය ගැන කතා කරන්න. සියලු දෙනාටම ඔබට මට හැමෝටම ජීවිතයේ විවිධ අවස්ථාවල කෝපය කේන්තිය ඇති වෙලා තියෙනවා. මේක සමහරුන්ට පාලනය කරගන්න පුළුවන්, සමහරුන්ට පාලනය කරගන්න අමාරුයි. ඒ කෝපය, කේන්තිය, තරහව කියන එක ස්වාභාවික දෙයක්. හැමෝටම මේක ඇති වෙනවා. එක සාමාන්‍ය මිනිස්සුන්ට වගේම සත්වයන්ටත් මේ කෝප ගන්නන එක පොදු දෙයක්. ඒක සාමාන්‍ය මානසික ලක්ෂණයක්. හැබැයි කෝපය පාලනය කරගන්න පුළුවන් නම් මම හිතනවා ජීවිතේ ජය ගන්න පුළුවන්. කෝප ගැන්වීම, කෝප වීම ස්වාභාවිකයි. කෝපය දිගට තියෙනවා නම් ඒක පාලනය කරගන්න අමාරුයි නම් අපි කෝපයෙන් ඊට එහා ගිහිල්ලා තවත් දේවල් කරනවා නම් ඒක ටිකක් අසාමාන්‍යයි. එහෙමනම් අපි සාමාන්‍ය සහ අසාමාන්‍යතාවය හොඳට අවබෝධ කරගෙන කෝපයෙන් අපේ ජීවිතය බේරගන්නේ කොහොමද? කෝපය අපේ සිත අකුලවන තැන් මොනවද කියන එක ගැන අද දවසේ අපි කතා කරමු. ඔබ අහලා තියෙනවා අපේ ශ්‍රී ලංකාවේ ඉඳපු විශිෂ්ටතම දාර්ශනිකයෙක් තමයි ඒබ්‍රහම් ටී පවුල් මහත්මයා. ඒබ්‍රහම් ටී පවුල් අපේ රටේ මිත්‍යා විශ්වාසවලට දැඩිව පහර දුන්නු හේතුවාදීන්ගේ සංගමය හදාගෙන ඒ සංගමය හරහා අපේ ත්‍යාවන් බිඳ දැමීමට විශාල වැඩ කොටසක් කරපු මහත්මයෙක් තමයි ඒබ්‍රහම් ටී පවුල්. එතකොට එතුමා කියලා තියෙනවා කෝප වූ තැනැත්තා හේතු අවබෝධ වීමෙන් පසුව තමා සමග කෝප වෙච්ච කෙනා හැමතිස්සෙම හේතු අවබෝධ වුණාම තමා සමග කෝප වෙනවා කියන එක තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක සෑම කෙනෙකුටම පොදු දෙයක්. මොකද මේකේ බොහෝ අය හේතුවක් නැතුව හෝ අහේතුකව කෝප වුණාම ටික වෙලාවක් ගිහලා ඒකේ හේතු අවබෝධ වුණාට පස්සේ තමා එක්ක කෝප වෙනවා. මේ සම්බන්ධව ජීවිතය දිනන්නේ මෙහිමයි කියලා ලීලානන්ද ගමාච්චි මහත්මයා පරිවර්තනය කරපු පොතක් තිබෙනවා. ඒ පොතේ හරි අපූර්ව කතාවක් තියෙනවා. ඒ තමයි මේක ගොඩාක් දේශනවල බහලා තියෙන කතාවක්. ඒත් මේ තියෙන තැන සහ විස්තරය මම ඔබට කිව්වේ මේවා සාමාන්‍යයෙන් අපේ උදාහරණ කතා නොවන නිසා සහ අපිට ජීවිතේට සෑහෙන ප්‍රයෝජනවත් වෙන නිසා. මේකේ තියෙනවා එක්තරා කතාවක්. ඒ තමයි එක්තරා මහත්මයෙක් අලුතෙන්ම කාර් එකක් අරගෙන එක්තරා දවසක ගෙදර ඉඳගෙන මේ කාර් එක සෝදනවා. සෝදනකොට එයාගේ පුංචි පුතා එයත් ඇවිල්ලා මේ කාර් එක සෝදන්න පටන් ගන්නවා. එහෙමනේ පුංචි දරුවෝ නේද? අපිට උදව් කරන්න එයාලා අපේ වැඩවලට සම්බන්ධ වෙන්න, ලොකු අය කරන වැඩවලට සම්බන්ධ වෙන්න හරි කැමති. ඒක නිසා මෙයා ඇවිල්ලා මේක සෝදනවා. සෝදලා තාත්තා එක පැත්තකින් සෝදනවා, පුතා එක පැත්තකින් සෝදනවා. ඊට පස්සේ තාත්තා කාර් එක පැත්තක් සෝදගෙන ඇවිල්ලා අනිත් පැත්ත දැක්කම එයා දැකපු දෙයින් තාත්තට පාලනය කරගන්න නොහැකි තරම් ආවේගයක්, ක්‍රෝධයක්, කෝපයක් ඇති වුණා, තරහවක්. මොකද්ද කරලා තියෙන්නේ? මේ පුතා අතේ සෙල්ලම් කර ඉඳපු ඇණයක් අරගෙන මේ වාහනේ හොදනවා කියන එක එයා තේරුම් අරන් තියෙන්නේ වගේ එකක්. එයා මේ ඇණෙන් මේ අලුත්ම කාර් එකේ බඳේ යම් කිසි දෙයක් ඇඳලා තියෙනවා. එයා දැන් මේ ඇති වෙච්ච කෝපය කොච්චරද කියනවනම් ඇනේ ඉතුරුලා අරගෙන එතන තිබිච්ච ගලක් උඩ තියලා මේ ඇණෙන් පුංචි පුතාගේ ඇඟිලි වලට ගහනවා, තවත් කරනවද මේ වැඩේ තවත් කරනවද. ඉතින් ඇත්තට මේකෙන් ඇඟිලි සෑහෙන්න වාල වෙලා ඩැමේජ් වෙලා පස්සේ මේ පුද්ගලයාටම සිද්ධ වෙනවා රෝහලට අරන් යන්න. රෝහලට අරන් යනකොට යම්කිසි කාලයක් ගත වෙලා ඒ අනුව රෝහලේ වෛද්‍යවරු තීරණය කරනවා මේ ඇඟිලි ටික බේර ගන්න අමාරුයි. ඒ වෙනකොට ඇඟිලි ටික විනාශ වෙලා ඒක නිසා එයා කරන්නේ මොකද්ද? රෝහලේ වෛද්‍යවරු මේ ඇඟිලි කීපයක් කපනවා. පුංචි දරුවා. ඇඟිලි කීපයක් කපලා දැන් වෙලුම් පටි දාලා දැන් දරුවා රෝහල් ඇඳක් මත කාමරයක ඉන්නවා. ඉතින් තාත්තා මේ දරුවා බලන්න ගියාට පස්සේ ඒ දරුවා අහනවා තාත්තේ මගේ මේ ඇඟිලි ටික ආපහු වැවෙයි නේද කියලා. තාත්තට ඇති වෙනවා මහත් දැවැන්ත වේදනාවක්. තාත්තට ඇති වෙන වේදනාව ඔස්සේ එයාට ඒක දරා ගන්න බැරුව එයා නැවත නිවසට එනවා. නිවසට ඇවිල්ලා එයා ඊළඟට දැකපු දෙයින් එයාගේ ජීවිතේ මහා දරුණු කඩා වැටීමක් කම්පනයක් ඇති වෙනවා. මොකක්ද?
මේ දරුවා වාහනේ බඳේ ලියලා තියෙන්නේ I love you dad කියලා. එතකොට ඒ දරුවා තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න කරපු දේ මේ පුද්ගලයාට ඇති වෙච්ච දැවැන්ත කෝපය නිසා දරුවාගේ ඇඟිලි ටිකට හානි වෙන විදිය වැඩක් කරලා තියෙනවා. අපි එහෙම අනන්තවත් සිදුවීම් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා අපේ රටෙත්. ඒ වගේ දේවල් අපි අහලා දැකලා තියෙනවා. ඒක නිසා තමාගේම මතයට විරුද්ධ මතයක් නිසා කෝපය ඇති වෙනවා. ඔබටත් මේ වගේ අධික ලෙස කෝප වෙනවා නම් අද වැඩසටහන මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි. මොකක්ද අපිට ඒකට කරන්න පුළුවන් කියන එක ගැන ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි, තමන්ගේ මතයට විරුද්ධ මතයක් කියනකොට මිනිස්සුන්ට කෝපය ඇති වෙනවා. ඉතාලම දරුණුයි නේද? ඒ වගේම සමහරුන්ට තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට සිදු නොවුනාමත් කෝපය ඇති වෙනවා. දැන් අපි යම් දේවල් බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඒ වෙලාවේදී අපිට අවශ්‍ය දේ සිද්ධ නොවුනම මොකද වෙන්නේ? අපිට දැඩි කෝපයක් ඇති වෙනවා. ඉතින් සමහරුන්ට කිසිම හේතුවක් නැතුව කේන්ති යනවා. අහේතුක. කොයි වෙලාවෙත් ඒගොල්ලෝ කේන්තිගත් ගමන්මයි ඉන්නේ. ඉතින් එහෙම අයත් තියෙනවා. ඒක නිසා මේ වැඩසටහනේදී අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේකට කරන්න පුළුවන් උපාය උපක්‍රම කිහිපයක ඉදිරියේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම වෙනස් විදියකට හිතන්න, වෙනස් මතයක් දරන්න, වෙනස් විදියකට කටයුතු කරන්න හැමෝටම අයිතියක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තම මේ කෝපය යම් මට්ටමකට පාලනය කරන්න පුළුවන්. මොකද ලෝකයේ ඉන්න මිනිස්සු විවිධාකාරයි, එකිනෙකාට වෙනස්, එක්කෙනෙකුට එක්කෙනෙක් සමාන වෙන්නේ නැහැ. ලෝකයේ ඉන්න සෑම කෙනෙක්ම තව කෙනෙකුට වෙනස්. ඒකට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නානත්ත් කායා නානත්ත් සංඥා. එතකොට විවිධ කයවල විවිධ සංඥාවන් තියෙනවා. ලෝකයේ දැනට ඉන්නවා බිලියන 7කට වැඩි ජනගහනයක්. ඉතින් දැන් සොයාගෙන තියෙනවා බිලියන 54ක් ජනගහනය දක්වාම එක හා සමාන ඇඟිලි සලකුණුවක් තියෙන කෙනෙක් ලෝකේ බිහි වෙන්නේ නැහැ කියන්නේ. වහලා තියෙනනේ බ්‍රේන් කී කියලා ටෙස්ට් එකක් ගැන. ආන්නේ බ්‍රේන් කී ටෙස්ට් එක කරනකොට අපේ ඩර්මටොලොජි වල ඒ කියන්නේ මේ ඇඟිලි සලකුණු පිළිබඳ විද්‍යාවේ ඩර්මටෝග්‍රැෆික්ස් කියලා අපි ඒකට කියනවා. ඩර්මටෝග්‍රැෆික්ස් වල එතකොට DMIT ටෙස්ට් කියලා තමයි මේක ප්‍රසිද්ධ dermatographics multiple intelligent test. ආන්නේ එක කියනවා මිලියන බිලියන 54ක්. ඒ කියන්නේ දැන් ජනගහනය වගේ තව 9 ගුණයක් කෙනෙක් ඉපදුනොත් ඊන් පස්සේ ඊළඟ ඉපදෙන කෙනා සමහර වෙලාවට මගේ නම් මගේ ඇඟිලි සලකුණු වගේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒ තරම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ කාරණේ වෙනස් විදියකට හිතන්න, වෙනස් මතයක් දරන්න, වෙනත් විදියකට කටයුතු කරන්න හැමෝටම අයිතියක් තියෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම කෝපය නිසා බය ඇති වෙනවා. සමහරවිට කෝපය නිසා භීතියක් ඇති වෙනවා. ඒ එන්නේ කොහොමද? අපි ඕනෑම දුර්වල කෙනෙක්ට ඕනෑමට වඩා සැරපරුෂව කටයුතු එයා සමහරලාට අපව නැගිටින්න පුළුවන්. අර කියමනට කියනවා පණුවෙක් වුණත් අපි කරදර කළොත් ඌ ටිකක් තමන්ගේ ඉන්න තැනින් මෙහෙම ඉස්සිලා මේ වෙන්න බලන්න. නේද? ඇයි? ඒක දරා ගන්න අමාරු නිසා බීතියක් ඇති වෙලා අවසානයේ මොකද්ද කරන්නේ? දුර්වලයෙක් වුණත් ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. නේද? දුර්වලයෙක් වුණත් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් අද මම අහපු සිද්ධියක් වෘත්තිවල මේවා තරම් හොඳ දේවල් නෙවෙයි බෙදා හදා ගන්න. හැබැයි මේ කෝපය, ශනික කෝපය නිසා ඇතිවෙන හානි. මම ඇහුවා නිවුස් එකක් වද්දේගම ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් කඩේකට ගිහිල්ලා කොත්තුවක් දාන්න එතෙන්දී ඇති වෙච්ච කතා බහ ඔත්තුවේ ගුණ වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන් නිසා එතකොට මේ පුද්ගලයා ගෙදර ගිහිල්ලා එයා මොකද කරලා තියෙන්නේ? තියුණු ආයුධයක් අරන් ඇවිල්ලා ඒ තියුණු ආයුධෙන් මේ කඩේ මුදලාලිට පහර දෙන්න හදනකොට පහර දීලා ඇත්තටම එයාගේ එතන කඩේ ඉඳපු මුදලාලිගේ පුතා මේක දැක්ක ගමන් එතන තිබිච්ච මෝල් ගහක් හරි මොනවා හරි එකක් අරගෙන අර පුද්ගලයාට පහර දීලා ඉතින් ඒ පහර දීමට පැමිණි පුද්ගලයා ජීවිතක්ෂයටපත් වුණා කියලා අද ප්‍රවෘත්ති වලට කියනවා. මේක ඊටාම නරක තත්ත්වයක්. මේ කෝපය පාලනය කරගන්න බැරුව ගොඩාක් අය තමන්ගේ ජීවිතයෙන් වන්දිගෙන. ඒක නිසා දුර්වලයෝ සමහර වෙලාවට ඒකට ප්‍රතිචාර දක්වන්න ඊටාම නරක විදියට. ඒක නිසා හැමෝම
චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයෝ කෝපය පාලනය කර ගැනීමට යම්කිසි විද්‍යා ක්‍රමවේදයක් හදා ගන්න ඕන. ඒකෙන් කරන්නේ මොකද්ද? අපි කෝප වුණාම දුර්වලයට නැති ශක්තියක් ආරෝපණය වෙනවා. දුර්වලකන නැති ශක්තියක් ආරෝපණය කරගෙන ඒකට කටයුතු කරන්න බලන්න. ඒ වගේම කෝප වීම ශරීරයේ වෙනස්කම් ඇති කරනවා. ශරීරයේ පුදුමාකාර ඉන්ද්‍රිය පද්ධතිය වෙනස්කම් ඇති කරනවා. හෘද ස්පන්දනය වැඩි කරනවා. රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම අර්ශස් වගේ තත්ත්වයන් ඇති කරනවා. හරිද? මේ ගොඩාක් ඔය අර්ශස් වගේ දේවල් ඇති වෙන්න එක හේතුවක් තමයි ඒක මේකම එකම හේතුව නෙමෙයි. නමුත් අපි අර අධික ලෙස අපි පීඩනකාරී තත්ත්වයන් තුල ඉඳීම නිසා මම මුල්ම දවසේ කිව්වා 80%ක් විතර අපිට ඇති වෙන ලෙඩ රෝග මේ අසනීප තත්ත්ව ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මේ හේතුව නිසා. ඒ වගේම මිනිස්සු කලබලකාරී වුණාම කරන්න ඕන නැති දේවල් සිද්ධ කරනවා. නොකල යුතු දේවල් නේ. ඒ වගේම කෝප වූ තැනැත්තා දුර්වල කෙනා කෝප වෙච්ච කෙනා සහ දුර්වල කෙනා මේ දෙන්නම සමහර වෙලාවට පලි ගන්න සූදානම් වෙනවා. ඒක ඊටාම නරක ඊටාම දරුණු තත්ත්වයක්. සමහරව අවමන් කරනවා. පැනඬ ගහනවා. මේවත් ඊටාම හොඳ නැති දේවල් කෝප වීම. ඉතින් ඔබ අහලා තියෙනවනේ වලහ සහ කේතලේ උපමා කතාව නේද? එක්තරා තැනක ලොකු කේතලයක් පැහි තියෙනවා. වලහ මේ කේතලෙට අතින් ගැහුවා. මොකද උනේ? ඒක රස්නේ කේතලෙත් එක තව කේන්ති වුණා. අත් දෙකෙන්ම ගැහුවා. තවත් රස්නේ වලහට හරි කේන්ති. වලහ මොකද කරේ? ඊළඟට අත් දෙකෙන්ම මේක බදාගත්තා. තවත් පිච්චෙනවා. වලහ හිතුනේ මේක එයාට අරියාදු කරනවා කියලා. එයා තව මේක බදාගෙන අන්තිමට එයා පිච්චිලා විශාල හානියක් වුණා කියන එක බහලා තියෙන උපමා කතාව. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම හිතන්න ඕන තරහ යන එක වීරකමක්, දක්ෂකමක් නෙමෙයි. ගොඩක් අය හිතනවා ගෙරවීම වීරත්වයේ සංකේතයක්. අනිත් කෙනාට පාට් එකක් දාන එක, අනිත් එක්කෙනා යට කර ගන්න හදන එක, අනිත් එක්කෙනාව රූකඩයක් වගේ නටවන එක වීරත්වය නෙමෙයි. ඒක ඇත්තට වශයෙන්ම උගත් සමාජය තුළ එච්චර ගණන් ගන්න හොඳ ගුණාංගයක්. ඒ නිසා තරහ යෑම වීරත්වය නෙමෙයි. ඒක නිසා ඔබ සියලු දෙනාටම මම මතක් කරනවා තරහ යන එක ඊටාම දුර්වල දෙයක්. බොහෝ අයට කේන්ති යන අයට ඇත්තටම ආයතන පාලනය කරගන්න තමන්ගේ යටතේ මිනිස්සු පාලනය කරගන්න හරි අපහසුයි. මොකද කවුරුත් හරි හැමතිස්සෙම කෑ ගහන කලබලකාරී හැම පොඩි දෙයකම කියන්නේ වැඩ කරනවා නම් කරන්න දෙයක් නැතිකම වෙනවා. ඒක නිසා ඒ ගැන අවබෝධයක් තියාගන්න. බන්ධනාගාරවල තමයි මේ වගේ කේන්ති ගියපු වීරයෝ ඉන්නේ. නේද? ක්ෂණික කෝපය, ඒ වගේම අහේතුක කෝපය, නැත්තම් පලි ගැනීම, ක්‍රෝධය, වෛරය මේවා වල අවසාන ප්‍රතිඵලය ඒ අය දීර්ඝ කාලයක් බන්ධනාගාරයේ ගත කරනවා. ඒක නිසා කෝප වෙච්ච මිනිස්සු බන්ධනාගාරවල පිරිලායි. ඒගොල්ලෝ සමහර ලාවට පසුතැවෙනවා. අයියෝ මම මේ වැඩේ නොකළ හිටියනම් නේද? ඒක නිසානේ කියන්නේ සමහරුන්ගේ ජීවිතේ විනාඩි 2-3ක විනාඩි 5ක 10ක කෝපය මුළු ජීවිත කාලෙම යාගේ ජීවිතේ සොරහන්. නේද? සමහර ලාවට විනාඩි 5ක සිදුවීමක් අපිට ඇති වෙච්ච කෝපයක්, වෛරයක්, කේන්තියක් නිසා අපි ගත්ත තීන්දුවක් නිසා සමහර වෙලාවට එයාට ජීවිත කාලෙම වන්දි ගෙවන්නේ. ඔබ අහලා තියෙනවනේ පොඩි සිදුවීමක් නිසා ඇති වෙච්ච ආරවුලකින් පස්සේ සමහරලාට ජීවිතාන්තය දක්වා සිරු දඬුවම් ලැබෙනවා. බලන්න විනාඩි 5ක පුංචි කාලය එයාගේ මුළු ජීවිතේම විනාශ කරනවා. එතකොටම කෝප වෙන්නත් කෝප නොවෙන්නත් කියන එක දෙකම පුරුද්දක්. ස්වාභාවික දෙයක්. හැබැයි පුරුදු වෙන්න පුළුවන් කෝප නොවීම. ඒක නිසා මේක පුරුදු වෙන්න. කෝප වෙන්න පුරුදු වුණා වගේම කෝප නොවෙන්නත් පුරුදු වෙන්න. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මොනතරම් කලබල වෙන්න ඕන දෙයකදී වුණත් කොච්චර කෝප ගන්න ඕන දෙයකදී වුණත් සංසුන්ව කටයුතු කරන අයත් අපි දැකලා තියෙනවා. බොහෝම සංසුන්. නේද? මහා විශාල ගැටලුවක් තියෙන වෙලාවක උනත් ඊටාම සංසුන්ව බොහොම සෞම්‍යව කටයුතු කරන පිරිසක් අපි එක පුරුදු වෙන්න ඕනේ. නිතර සුළු දෙයකට තරහ යනවා. එහි වරදකරුවා වෙන කවුරුවත් නෙවෙයි. තමන්මයි. ඒක නිසා හැමතිස්සෙම නිතර සුළු දෙයකට තරහ යනවා නම් ඔබ නැවතත් කල්පනා කරන්න මේකේ වරද තියෙන්නේ සමාජයේ නෙවෙයි අපි ගාව. අපි හැම පුංචි දෙයකටම කේන්ති ගන්නවා නම් ඒකේ දුර්වලකම තියෙන්නේ අපේ.
නේද? මේ ගැන හොඳ උපමා කතාවක් බෞද්ධ දේශනාවේ තියෙනවා. එක්තරා බමුණෙක් බුදුන් වහන්සේට නොසෑහෙන්න අවලාද අපවාද උපහාස කරනවා නේද? ඔබ අහලා ඇති මේ කතාව. බුදුන් වහන්සේ මේ බමුණාගේ ගෙදරට වඩිනවා. වැඩියම මෙයා පුදුමාකාර විදියට අවලාද අපහාස කරනවා. බණිනවා. කේන්තියෙන්මයි. ඊට පස්සේ යාට කේන්තිය පිට වෙනකම් බණින්න ඉඩ දීලා බුදුන් වහන්සේ අහනවා හොඳයි බමුණ දැන් ඔබ ඔබේ කේන්තිය පිට වෙනකම් බැන්නා. දැන් මට කතා කරන්න අවස්ථාවක් දෙනවද? ඔව්. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා දැන් ඔබේ නිවසේ යම්කිසි පින්කමක් දානයක් පැවැත්වෙන. ඒ දාණයට යම්කිසි පිරිසකට ඔයා ආරාධනා කරනවා. මොකද එයා බුදුන් වහන්සේ ගරු කරන්නේ නැති නිසා සමහරට ඒ කාලේ ඉඳපු යම්කිසි බමුණෝ ටිකකට ආරාධනා කරනවා. හැබැයි ඔබ දාණය පිළියෙල කරනවා මේ අදාළ ආරාධිතයෝ බමුණෝ ටික ඔබේ ගෙදරට එන්නේ නැහැ. දැන් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි කෑම ලෑස්ති කරලා නෙතින්නේ. ඒ කෑම ටික අපිට අහක දාන්න බෑ. ඒක නිසා අපි ඒව අපිම ගෙදර කට්ටිය කනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ සිනහ පහල කරලා කියනවා එහෙනම් බමුණ මතක තියාගන්න ඔබ දැන් මට කරපු අපහාස නින්දා අවලාද හෝද වචන ඔක්කොම මම බාරගන්නේ නැහැ. ඔබම බාරගන්න. දානේ වළඳන්න නැතුව කවුරුවත් ආවේ නැති වුණාම ඔබම ඒ දානේ වළඳනවා නම් එහෙමනම් මේ අවලාද අපවාද අපහාස ඔබම බාර ගන්න. ඉතින් ඒක අපිට හොඳ උදාහරණයක්. ඒක නිසා නිතර සුළු දෙයටත් කේන්ති යන පුද්ගලයෝ ඉන්නවා. ඒකේ වරද වෙන කෙනෙක්ගේ නෙවෙයි Tamanගේ. ඊළඟට අන් අයට ඔබ කෝප ගන්නවන් ඉඩ දෙන්නත් එපා. ඒ සමහරු ඉන්නෙම වරම අතට ගත්තා වගේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් වරම අතට ගත්තා වගේ. සමහරු මේ භාෂාවේ සමහර නරක වචන තියෙනවා. ඒවට මම මේක පැහැදිලි කිරීම සඳහා පාවිච්චි කරන්නම්. සමහර ග්‍රාම්‍ය වචනයක් පාවිච්චි කරනවා නප්පියටම තද වෙලා ඉන්නේ. නේ? කර මුලටම තද වෙලා ඉන්නේ. සමහරු කියනවා මල පැනලා ඉන්නේ කියලා. මම දන්නේ මේ වචන වල තේරුම කොහොමද කියලා. අපි ගාව සිංහල શબ્දකෝෂයක් තියෙනවා. ඒ වුණාට ඒකේ නම් මම ওই වචන දැකලා නැහැ. නප්පිය, කර මුල, මල පැනපු දේවල් මම හිතන්නේ පසු කාලීනව අපේ ස්ලෑං වර්ඩ් කියලා කියන්නේ ග්‍රාම්‍ය වචන. අපේ භාෂාවේ පාවිච්චි වෙනවා එකිනෙකා අතරේ සාමාන්‍ය භාෂාවෙන්. ඉතින් මොකද වෙන්නේ? අන් අයට ඔබ කෝප ගන්නවන් ඉඩ දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කෝප ගැන්නුවම ඔබ දුර්වල වෙනවා. හරිද? කෝප ගැන්නුවම ඔබ දුර්වල වෙනවා. දැන් බොක්සිං වලල්ලේදී එක්තරා උපක්‍රමයක් තමයි අනිත් ක්‍රීඩකයාව කෝප ගන්නවා. මොකද එතකොට එයා දුර්වලයි. ඊට පස්සේ පහර දෙන්න ලේසි. ඇයි? කෝප ගත්ත කෙනා ඕනම කෙනෙක්ගේ මොකද ශරීරය තද වෙනවා. දහඩිය දානවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. එතකොට දක්ෂ ක්‍රීඩකයෙකුට අනිත් ක්‍රීඩකයව මෙල්ල කරගන්න ලේසි. ඔබ දන්නවනේ ක්‍රිකට් ක්‍රීඩාවේදී මේක හරියට පාවිච්චි කරන සමහරු. බවුන්සර් පන්දුවක් යවනවා. කේන්ති ගස්සනවා. නේ? සමහරු කටින් මොනවා හරි කියලා කේන්ති ගස්සන්න හදනවා. ඇයි? අපි ඒ වෙලාවේ කේන්ති ගත්තොත් අපේ කන්සන්ට්‍රේෂන් එක ඒකාත්මික බව බිඳෙනවා. බිඳුනම ඉතා පහසුවෙන් ඒක අඩුල්ල දවා ගන්න පුළුවන්. මේවා සාමාන්‍ය ස්වාභාවික ජීවිතේ අපි අත්දකින දේවල්. ඒක නිසා අනුන්ට ඔබ කෝප ගන්නවන් ඉඩ දෙන්න එපා. අනුන්ට ඕන විදිහට නටන රූකඩයක් වෙන්න එපා. ඔබ පුළුවන් ඔබම එතකොට ඔබට තේරෙනවා කොච්චර දුරට ඔබ මේ වැඩසට මේ තරම් Tamanට පාලනයක් තියෙනවද කියලා. කේන්තියක් හිතට ආවම මොකද කරන්නේ? සමහර වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් මෙතන කියලා තියෙනවා. එකක් කේන්ති යන්නේ මෝඩයන්ට. මා කේන්තිය ජය ගනිමි. සිතෙන් සිතට කියන්නේ. කේන්තියක් ගිය ගමන් ඔබට කියන්න පුළුවන් කේන්ති යන්නේ මෝඩයන්ට. මා කේන්තිය ජය ගනිමි. මේක මන්ත්‍රයක් වගේ කියන්නේ. කීප සැරයක්ම කියන්නේ. එතකොට ඔබේ කේන්තිය යම් පමණකින් අඩු වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් නම් කේන්ති ගන්න වෙලාවක කේන්ති ගියපු වෙලාවක මොනවා ප්‍රකාශ නොකර ඉන්න. කේන්ති යන එක ස්වාභාවිකයි කියන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් කිසිවක් ප්‍රකාශ නොකර ඉන්න. සමහර වෙලාවට කේන්තිය පොඩි වෙලාවකින් අඩු වෙලා යන්නත් පුළුවන්. ඒකත් එක උපකරණයක්. තවත් දෙයක් තමයි ඔබට පුළුවන් නම් කේන්ති යන වෙලාවක ඒ කේන්තිය පිට නොකර වතුර වීදුරුවක් බොන්න. ඒකත් අපි දෙන පුංචි අභ්‍යාසයක් වතුර වීදුරුවක් බොන්න. කොහොමද වතුර වීදුරුව බොන්නේ? වතුර වීදුරුව ගත්ත ගමන් ගුඩු ගාලා බීගෙන යන්නේ නැහැ. උගුරක් බොනවා, නැවත උගුරක් බොනවා, මේ ප්‍රමාණය ගණන් කරනවා. ඒක උගුරක් දීලා ඒක
ගිලලා ඉවර වෙලා තමයි ඊළඟ වීදුර බොන්නේ. එතකොට දන්නේම නැතුව වතුර වීදුර ඉවර වෙනකොට ඔබේ කේන්තිය පහව ගිහින් තියෙන්න පුළුවන්. අපිට කේන්ති ගියාම කරන්න පුළුවන් තවත් උපක්‍රමයක් තමයි 1 ඉඳලා 10ට ගණන් කරනවා. මුකුත් කියන්න පෙර 1 ඉඳලා 10ට හිතෙන් ගණන් කරනවා. කවුරු හරි එක රණ්ඩු වෙන කේන්ති වෙන වෙලාවක 1 ඉඳලා 10ට ගණන් කරනවා. සමහරු මේකේ අනිත් පැත්තත් කරනවා 10 ඉඳලා 1ට ගණන් කරනවා. හරිද? ඒ ඔබට කරන්න පුළුවන් නම් කරලා බලන්න. කේන්තිය සමහර ලාවට අඩු වෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඊළඟට කේන්තියක් හිතට ආපුවම කරන්නේ මොකද්ද? කේන්තියන්නේ මොඩයන්ට මා කේන්තිය ජය ගනිමි කියලා සිතින් සිතට කියන්නේ. කාටවත් ඇහෙන්න නෙවෙයි, අපි හිතෙන් හිතට කියනවා. මෙතන මම සිතට කියන්නේ කියලා. මොකක්ද මේ සිතෙන් සිතට කියන්නේ කියලා මම මුල්ම දවසේ ඔබට පැහැදිලි කරලා දුන්නා. පුංචි පුංචි දේවල් වලින් කේන්ති නොගෙන ඉඳලා අපි try කරමු, උත්සාහ කරමු මේ සැහැල්ලුවක් විඳින්න. හෙට ඉඳලා ඔබට මොනවා හරි පුංචි දෙයකට, ලොකු දේවල් ගැන මම ඉස්සෙල්ලා කියන්නේ නැහැ. මේක මම කියවනේ පුහුණු වෙන්න ඕන දෙයක් කියලා. පුංචි දෙයකට අපි කේන්ති නොගෙන ඉන්නව බලන්න. කේන්ති නොගෙන ඉඳලා ඔබ පස්සේ ඒ ගැන පුංචි පුංචි දේවල් වලට කේන්ති නොගෙන අපි උත්සාහ කරමු ඒක කේන්ති නොගෙන ඒකට මුහුණ දෙන්න. එතකොට මෙහෙම පොඩි පොඩි දේවල් වලට ඔබ පුරුදු වුණාම පස්සේ කාලෙක ලොකු කේන්තියක් ඇති වෙන්න, ලොකු ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවකත් බොහොම සැහැල්ලුව සංසුන් වෙන්න ඔබට අවස්ථාව හැකියාව ලැබේ. ඒක නිසා පොඩ්ඩක් ඒක අත්හදා බලන්න. කෝප වෙන්න ඕනේ කියලා හිතන පුංචි පුංචි දේවල්, ගෙදර සමහර වෙලාවට සබන් කැටේ තියපු තැන තියලා නැත්නම්, ටූත් පේස්ට් එක තියලා තියෙන තැන තියලා නැත්නම්, සපත්තු දෙක තියෙන තැන තියලා නැත්නම්, මේස් දෙක නැති වෙලා නම්, දොරේ අතුර වෙන තැනක තියලා නම්, මේ දේවල් මම මේ කියන්නේ නේද? තාම සුළු දේවල්. සමහර වෙලාවට ගෙදර අනවශ්‍ය තැනක විදුලි බල්බයක් තියෙනවා නම් දාලා, අනවශ්‍ය තැනක කවුරුවත් නැති තැනක ෆෑන් එකක් දාලා තියෙනවා නම් අපිට හරියට කේන්ති යනවා නේද? සමහර අයට තාම තදින් කේන්ති යනවා. සමහරව වැසිකිළියට ගිහිල්ලා ෆ්ලෂ් කරලා නැත්තම්, ඉතින් එතකොට මේ වගේ දේවල් වලටත් අපි කේන්ති ගන්න අය ඉන්නවා. ඉතින් සාධාරණ හේතු තියෙනවා. හැබැයි පුංචි පුංචි දේවල් වලට අපි කේන්ති නොගෙන බලන්නක උත්සාහ කරලා ඒක පුහුණු වෙන්න පුළුවන්ද කියලා කේන්ති නොගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ ඔබට කේන්තිය කියන එක නොගෙනම ඉන්න පුළුවන් තත්ත්වයට එන්න. ඒක නිසා අපි උත්සාහ කරමු මේ වගේ කෙනෙක් වෙන්න. අහේතුකව කේන්ති ගියපු අවස්ථාවක් සිහි කරලා බලන්න. අපිට එහෙම අහේතුකව කේන්ති ගිහිල්ලා අපි කාට හරි කෑ ගහපු, කාට හරි බැනපු, කාට හරි තර්ජනය කරපු මොනවා හරි අවස්ථාවක් අපි සිහි කරලා බලන්න. ඔබටම ලැජ්ජාවක් හිතෙනවා. අහේතුකව කේන්ති ගිය අවස්ථාවක් බලන්නකො නේද? ඔබටම ලැජ්ජාවක් ඇති වෙයි. අයියෝ මං අනවශ්‍ය දෙයකට නේ කේන්ති ගත්තේ නේද? පස්සේ කල්පනා කරලා බලනකොට ඔබට සමහර වෙලාවට ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඇතැම් ආගම්වල මේ යක්ෂයා කියලා හඳුන්වලා තියෙන්නේ කෝපය තමයි නේද? යක්ෂයා කියලා හඳුන්වලා තියෙනනේ විවිධ ආගම්වල. ඒ යක්ෂයා විදිහට හඳුන්වලා තියෙන්නේ මේ කෝපය. අපි පුංචිම කාලේ ඉඳලා මං කියවනේ මෝහණය වෙලා තියෙනවා කියලා. අපිට පුඩා කාලේ ඉඳලා අපි තිබිච්ච පරිසරයේ හැටියට අපිට මෝහණය වෙලා දීලා, මෝහණය කරලා තියෙනවා පරිසරය විසින්. පරිසරය කියලා මම මේ අදහස් කරේ අපි ඇසුරු කරන අපේ පවුලේ සහ වට පිටාවේ අය වලුන්, ඒ වගේම අපේ ගුරු දෙගුරුන් කියලා ගමු. එතකොට අපිට පුංචි කාලේ ඉඳලා දීලා තියෙන ගොඩාක් දේවල් අපේ හොඳට අපිව හදන්න කියලා තමයි කියලා තියෙන්නේ. සමහර දේවල් පුතා ඔක කරන්න එපා, ඔයා තාම පුංචි වැඩි, ඔයාට තේරෙන්නේ නැහැ නේද? ඔයා තාම පුංචි වැඩි, මේ වගේ දේවල් කරන්න කියලා අපිට ඕන තරම් අපිට දෙමාපියෝ ගුරුවරු නිතර කියනවා නේද? ඔයා උතර නැග්ගොත් වැටෙයි, ඔයාට බෑ වගේ දේවල්, මේ ළමයෝ පාඩුවේ ඉන්නකෝ, ඔයා පොඩිනේ තාම ආදී දේවල් අපේ ගෙවල් වල නිතර අහන්න දැක්කෙන වචන. ඒකේ තේරුම අපි මේ පුංචි දරුවාව මෝහණය කරනවා, එයාට කියලා දෙනවා ඔයාට යම් කිසි දෙයක් කරගන්න අපහසුයි කියලා. ඒකේ තේරුම මොකද්ද? අවසානයේ ඇත්තටම අපි ඒකට මෝහණය වෙලා අපි ලොකු වැඩක් කරන්න වැඩිහිටියෙක් වෙච්ච කාලෙකත් අපි සමහර දේවල් කරන්න පසුබානවා, බය වෙනවා. සභාවක් ඉස්සරහා කතා කරන්න බය වෙනවා. පිරිසක් ඉස්සරහා ගිහිල්ලා කතා කරන්න පපුව ගැහෙනවා ඩිග් ගාලා. සමහර වෙලාවට අපිට දැනෙනවා අපිට කෙනෙක් ඉස්සරහා කතා කරන්න තිබුණාම අපිට තියෙන බය. ඒක ඊටාම නරකයි. ඒක නිසා උත්සාහ කරන්න මේවා නැති කරගන්න නේද? ඊළඟට පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ට දෙන නරක ධනාත්මක නොවන දේවල් පුළුවන් තරම් පාලනය කරන්න උත්සාහ කරන්න. මොකද ඒක ඔබේ දරුවන්ට
ඒක පස්සේ කාලෙක බලපානවා. මම කිව්වනේ ඔබ ඒ දරුවාට පොඩි කාලේ දෙන දේවල් පස්සේ කාලෙක එයාගේ ජීවිතේටම බලපානවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කලින් දවසකත් මම මතක් කරා ડોક્ટર ජෝ ඩිස්පෙන්සා මහත්මයා එතුමා පහුගිය දවසක එයාගේ පොතක විස්තර මම පැහැදිලි කරානේ පුංචි දරුවෝ අවුරුදු 7 වෙනකන් එයාගේ වැඩිම කොටසක් වැඩ කරන්නේ යටිසිත උඩුසිත තමයි පස්සේ කාලෙක ටික ටික වර්ධනය වෙන්නේ. ඒතර යටිසිත අපි කෙලින්ම දේවල් එයාට දුන්නම එයා ඒක බාර ගන්නවා. එයා හිතනවා මේක වැරදි මේක කරන්න බෑ. නැත්නම් මට එච්චර කැපැසිටි එකක් නෑ කියලා. ඒක නිසා ඒකට හොඳ උදාහරණයක් මට මතක් වුණා සුමනදාස් සමරසිංහ මැතිතුමා දාලා තිබුණ එතුමා පොතක එක්තරා විදේශික කාන්තාවක් අවුරුදු 2-3ක දරුවෙක් පාරේ ඇවිදගෙන එක්කන් යනකොට පේව්මන්ට් එකේ තියෙනවනේ අර යට තියෙන ඩ්‍රේනේජ් වල තියෙන කුණුවස් කරන්න තියෙන ඉරිරි ගහපු පුංචි යකඩ මේවා නේද පොඩි කවුළු ඒකේ යකඩ ෆ්‍රේම් එකක් දාලා දාපු එකක් තියෙනවා. මෙන්න මේ අතරේ තිබිච්ච ඉඩකට මේ දරුවගේ කකුල වැටිලා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයෝ නම් මොකද කරන්නේ? දුවලා ගිහලා අයියෝ මොකද්ද මේ කරගත්තේ කෝ ගන්න කකුල කියලා බොහොම අමාරුවේ දරුවට උදව් කරනවානේ. දැන් මේ කාන්තාව දරුවගේ කකුල පේව්මන්ට් එක අතරේ තිබිච්ච හිඩසට ගියාම එයා ඒ දරුවට මේක ගන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉඳලා. එතකොට ශ්‍රී ලාංකික පුද්ගලයා දුවලා ගිහිල්ලා මෙයාගේ කකුල අරන් දෙන්න උත්සාහ කළා. අපේ සිරිත එහෙමනේ නේද? අපි හිතන්නේ යාට උදව්වක් කරා. එතෙන්දී මේ විදේශික කාන්තාව කිව්වලු නෑ. මේ පුංචි දරුවට කකුල මේකේ වැටුනම ගන්න තනියම ඉගෙන ගන්න ඉඩ දෙන්න. මොකද එයාගේ ජීවිතේට ඒක සෑහෙන ලොකු පාඩමක්. දැන් අපේ සමාජයේ අපේ දරුවන්ට අපි ගොඩාක් දේවල් කරන්න ඉඩ දෙන්නේ නෑනේ. ඇයි? ගයක් දොරක් අතුගා ගන්න, ඇඳුමක් සෝද ගන්න, ඇඳුමක් අයන් කරගන්න, සපත්තු දෙකක් සුද්ධ කරගන්න, සපත්තු දෙකක් පිහිදා ගන්න, ඇඳක් හදා ගන්න, net එක දා ගන්න. අපි ගොඩාක් දේවල් කරන්න දෙන්නේ අම්මලා ගොඩාක් ආදරේ වැඩිකම. නේද? ඒක නිසා පුයන බබෙක් වගේ තමයි දරුවා හදන්නේ. පස්සේ කාලෙක ඒ දරුවට මේ වැඩ ටික කරගන්න ගියාම එයා මානසිකව සෑහෙන්න පීඩනයකට ලක් වෙනවා. මොකද එයා වැඩිහිටියෙක් වුණාම අපිට ඒක කරලා දෙන්න බෑනේ. ඒක නිසා ඇත්තටම ගොඩක් ගෙවල් වල දැන් දරුවෝ අතීතේ වගේ නෙවෙයි. දරුවෝ හදන්නේ බබාලා වගේනේ. අපි කියන්නේත් බබා කියලානේ. ඒක නිසා ඒ දරුවා බබෙක් වගේ තමයි හැදෙන්නේ. ඒක නිසා එයා ලොකු වුණාම බබෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඒක නිසා මේ ස්කිල්ස් ටික right skill කියලා අපි කියන්නේ. නිවැරදි ස්කිල් ටික දරුවන්ට උගන්වන්න ඕනේ. ඉතින් අපි දරුවන්ගේ ඔළුවට දාන්න එපා කොයි වෙලාවකවත් ඔයාට බෑ, ඔයාට අපලයි, ඔයාට කේන්දරේ කියලා දෙව ඉගෙන ගන්න බෑ කියලා සෙනසුරුගේ මහදශාව එහෙම නැත්නම් අඟහරුගේ මෙච්චර නේද? එහෙම නැත්නම් මොකද්ද තවත් ඒවා අතුරුදසා ඒවා නිසා ඔයාට මේ ඉගෙනීම පාඩු වෙනවා. ඔයාට කවදාවත් රස්සාවක් හරියන්නේ නැහැ කියලා සමහර ගෑනු දරුවන්ට ඔළුවට දාලා තියෙන හතර කේන්දරේ පාළුයි. ඒක නිසා කවදාවත් කසාදයක් හරියන්නේ නැහැ. ආදී වශයෙන් වන নানা ප්‍රකාර ගුරු දේවල් මේ මේකක්වත් ඔප්පු කරලා නැහැනේ. ඒක නිසා ඔබ ඒවා ඇත්තයි කියලා පිළිගන්න එපා ඔප්පු කරනකම්. අපි විද්‍යාත්මක සමාජයක නවීන ඩිජිටල් යුගයේ ඉන්නේ. ඒක නිසා කිව්ව පළියට කේන්දරේ තිබුණ පළියට කවුරු හරි කෙනෙක් ටීවී එකට ඇවිල්ලා ග්‍රහ තාරකා ගැන කිව්ව පළියට ඒක පිළිගන්න එපා. හරිද? මොකද අපේ රටේ ඉන්න ජනගහණයෙන් සාතිශය බහුතරයක් මේ කේන්දර වගේ දේවල් ග්‍රහචාර අපල උපද්‍රව ගැන මනස්ගතවලට යට වෙලා ඉන්නවා. සුමනදාස් සමරසිංහ මැතිතුමා, ඒබ්‍රහම් ටී කෝර් මැතිතුමාලා වගේ අය දීර්ඝ කාලයක් මේ රටේ සටන් කළේ ඕක නැති කරන්න. ඒක හරිය අමාරුයි. ඊළඟට අන්‍යායට ඉරිසියා කරන්න. මොකද සමහරව අන්‍යායට ඉරිසියා කරනවා තමන්ට ඒක නෑ කියලා හිතාගෙන ඉරිසියා කරන්නේ. කවුරු හරි වාහනයක් ගත්තම අපි ඒකට ඉරිසියා කරාට වැඩක් නෑ. මොකද ඉරිසියා කරන සිත දුර්වල වෙනවා. ඉරිසියා කරන්නේ තමන්ගේ හිතෙන්නේ, එයාගේ හිතෙන්නේ නෙවෙයි. එතකොට මගේ සිත දුර්වල වෙනවා. මම ඒකට කරන්න ඕනේ චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා කරන්නේ සමරසිංහ මහත්මයා කියලා දීලා තියෙන්නේ. අපි ඒක ආසිරි ගන්නවන්න. අනේ තවත් මේ මිනිහයට ලැබෙන්නේ. තව හොඳයි. හරි සතුටුයි මෙයා දියුණු වෙච්ච එක ගැන. ටිකක් මම මේ කියන දේ කරන්න අමාරු වෙයි නේද? ගොඩාක් අයට හිත හදා ගන්නම බැරි වෙයි මේක කරන්න. හැබැයි ඒක පුරුදු වෙන්න. පුරුදු නාම හරියන්නේ. ඉතින් අනිත් එක්කෙනාට ඉඩම කඩම තියෙන එකට, ගේ දොර තියෙන එකට, ලස්සන පෙනුමක් තියෙන එකට, හොඳ ඇඳුම් පැළඳුම් අඳින එකට, හොඳ දක්ෂ දුවා දරුවෝ ඉන්න එකට, බෝල මේ පැටව් වගේ බෝනික්කෝ වගේ දරුවෝ ඉන්න එකට
අපි ඉරිසියා කරලා වැඩක් නැහැ. ඉරිසියා කරන්න මගේ සිත දුර්වල වෙනවා. අපේ සිත දුර්වල වෙනවා. ඒක නිසා අනිත් කෙනාට දෙයක් ලැබෙනකොට සතුටු වෙන්න. මොකද එතකොටයි ඔබේ සිත ඊළඟට ඔබට ඒක ලබා දෙන්න උත්සාහ කරන්නේ. අනිත් කෙනාට අපිට ආශිර්වාද කරන්න බැරි නම් අපේ සිත දුර්වල කරගත්තොත් අපිට කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතනින් වෙන්නේ අපේ සිත දුර්වල කරගන්න එකයි. ඒක නැති කරගන්න උත්සාහ කරන්න. අධික විශ්වාසය නිසා සමහර දෙයට අපි මෝහණය වෙලා තියෙනවා. නේද? ඒක නිසා අපි කිසිසේත්ම දැකලා නැති ප්‍රතිඵලයක් අපිට කවදාවත් දීලා නැති සමහර වෙලාවට අපේ මිත්‍යා විශ්වාස පස්සේ අපි යන්නේ. නේද? ඉතින් ඈත වන්නිකර ප්‍රදේශවල අතීතයේ ඉඳම මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඒගොල්ලෝ ගහක කොලයක් එල්ලන එක, අත්තක කොලයක් එල්ලලා යන එක, අයියනායක දෙවියන්ට බාර වෙන එක ආදී දේවල් තියෙනවා. ඉහිබිලා තියෙනවා. ඉතින් බෞද්ධ සම්ප්‍රදායේ සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියලා දෙවියෝ වර්ග දෙකක් ඉන්නවා. එතකොට සමහර වෙලාවට චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා තමන්ගේ හිත ගැන තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරනවා. හැබැයි ඒ අතරේ පඳුරකුත් ගැට ගන්නවා. එතන තියෙනවා තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් නැහැ කියන එක. නේද? ඒක නිසා අධික විශ්වාසය නිසා සමහර දෙයට අපි මෝහණය වෙලා ඉන්නවා. යంత్ర මන්ත්‍ර වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ සිතේ තියෙන අධික විශ්වාස නිසා. කවුරු හරි යంత్ర මන්ත්‍ර පිළිගන්නවා නම් ඒ පිළිගන්නේ තමන්ගේ තියෙන විශ්වාසය නිසා. එතකොට අවසානයේ ඉෂ්ට වෙලා තියෙන්නේ මොකද්ද? යంత్ర මන්ත්‍ර වල තියෙන බලයට වඩා අපේ යටිසිතේ තියෙන දැඩි විශ්වාසය තමයි ඉෂ්ට වෙලා තියෙන්නේ. ඒක නිසා කියන්නේ මේවා බාහිර දේවල් ඊට වඩා ශක්තියක් අපේ සිතට තියෙනවා. ඉතින් ඔබ දැකලා තියෙනනේ මන්ත්‍රවල මන්ත්‍ර ගැන දන්න අය දන්නවා. සමහර මන්ත්‍රවල යටින් සඳහන් වෙලා තියෙනවා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පිට නොදෙනු. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පිට නොදෙනු. මොකක්ද ඒකේ තේරුම? පිට නොදෙනු කියන්නේ මේ යంత్ర මන්ත්‍ර ඒ කරන කෙනා ඒ ගැන ඉතා දැඩි විශ්වාසයකින් කරනවා නම් එයාගේ තියෙන ඒ චිත්ත ශක්තිය, චෛතසික බලය සමහර වෙලාවට මේ කරන කෙනාට ලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ පිට නොදෙනු කියන්නේ මේක පුරුදු වෙලා සමහර වෙලාවට ඒ ගැන විශ්වාසය ගොඩනගාගෙන මිසක් තව කෙනෙකුට දෙන්න එපා කියනවා. මොකද එයා එක සැරයක් කරපු ගමන් මේක හරි නොගියොත් අපි හිතනවා මේක බොරුවක් කියලා. ඒක නිසා ඔය යంత్ర මන්ත්‍ර කරන අය කිලිවලට අහු වෙන්න එපා. රෙදිවැල් යටින් යන්න එපා. මලගෙවල් වල යන්න එපා. මස් මාළු කන්න එපා. ආදී වශයෙන් කොන්දේසි දාන්නේ ඔය යంత్ర මන්ත්‍ර වල ප්‍රබලකම නිසා නෙමෙයි, අපේ හිත කැඩුණු ගමන් ඒකේ ශක්තිය බිඳෙන නිසා. හිත තමයි එතන ප්‍රබල. එතකොට ගිනි පෑගීම ගැන ඒබ්‍රහම් ටී කෝව් නැතිතුමා විශාල පරිශන ගානක් කරලා තියෙනවා. එතුමාගේ ඒ පොතපත අරන් කියවන්න ඔබට පෙනේ. කතරගම ගිහිල්ලා එතුමාලා අරක්කු බීලා ඌරු මාස් කාලා ගිනි පාගලා පෙන්නලා තියෙනවා. අපි දන්නවා අපේ හිටපු මහාචාර්ය වෛද්‍යතුමා ෆොන්සේකා මැතිතුමා එතුමත් මේ කටයුතු කළා. ඒ කියන්නේ මේ හේතුවාදීන්ගේ සංගමය කියලා එකක් හදාගෙන නේද? ඒ හේතුවාදීන්ගේ සංගමේ මේ කටයුතු ගොඩක් කළා. ඒක නිසා ගිනි පාගන්නේ ශරීරේ කටු ගහගෙන යන්නේ දෙවියන්ට කරන පූජාවක් කියලා අපි හිතාගත්තා. මේ ඔක්කොම වෙන්නේ මොකද්ද? ස්වයං මෝහනයක් මේ. ස්වයං මෝහනය. ඉතින් ගිනි පාගල සාමාන්‍ය පේ වෙන්නේ නැතුව මස් මාළු අරක්කු මේව කරලා නේද? සමහරු මේකට ඇවිදලා පෙන්නනවා. එතකොට ඇවිදලා පෙන්නුවට පස්සේ මේක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒබ්‍රහම් ටී කෝව් මැතිතුමාගේ පොතේ මේ ගැන විස්තරයක් සඳහන් වෙනවා. නේද? ඒ ගැන පොඩ්ඩක් ඔබ සොයලා බලන්න, මේ ගැන කටයුතු කරන්න. ඉතාම වැදගත්. මේවා අපි මේවා බොරුයි කියලා මේවා ප්‍රතික්ෂේප කරලා ඒකට පහර ගහන්න නෙමෙයි මේ වැඩසටහන තියෙන්නේ. චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා සෑම වෙලාවකම ස්වයං මෝහණයටපත් වෙන්නේ නැහැ. ඒ බොරු මුලා දේවල් කරලා ස්වයං මෝහණයටපත් වෙන්නේ නැහැ. චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා මේකේ යථාර්ථය තේරුම් ගැනීමයි අවශ්‍ය. මම ඔබට ආරාධනා කරනවා යථාර්ථය තේරුම් ගන්න කියලා. හරිද? ඊළඟට බොහෝ දෙනා මිත්‍යා විශ්වාස වලින් වෙලී ඉන්නවා. ඒ නිසාම සිත දුර්වල වෙලා තියෙනවා. මං කියවනේ අපේ රටේ තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ මිත්‍යා විශ්වාස. ආගම් විදියට පෙන්වන්නේ මිත්‍යා විශ්වාස. ඒක නිසා ගොඩ දෙනෙක් මේකට රැවටෙනවා. රැවටිලා මේවයි පස්සේ යනවා. බලන්න අපේ රටේ කොච්චර අය දේවාල අරවයි මේවයි පස්සේ යනවද?
ඊළඟට ඔය කේන්දර අරෝමය විශ්වාස කරන ඒවට කොච්චර පස්සේ යනවද නේද? ඒ වෙනුවෙන් මුදල් වියදම් කරත් කමක් නැහැ. හැබැයි මට විශේෂ කනගාටුවක් තියෙනවා. ඒ නිසාම මේ ගැන දන්නා නොදන්නා 6ක් 4ක් නොතේරෙන පුංචි පැටවුන්ගේ ඔළුව වලට දාලා ඒ දරුවන්ට ඉගෙන ගන්න බෑ. ඒ දරුවන්ට රස්සාවක් හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට අනාගතයක් නැහැ. එයා ලෙඩ, එයාට ගෑනුරුවෙක් නම් කසාදයක් හරියන්නේ නැහැ. විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. විවාහ වුණත් දරුවන් ලැබෙන්නේ නැහැ. ආදී වශයෙන් දහසක් විද්‍යාවත් මතවලින් ඒ දරුවා වෙලලා අවසානයේ අපි ඒ දරුවට කියනවා ඉගෙනගෙන ජීවිතේ ජය ගන්න කියලා. ඉතින් ඔබ හිතනවද දරුවෙක්ට අපි හැම පැත්තකින්ම බාධාවල් කරලා එයාගේ විශ්වාස පද්ධතිය බිඳවට්ටලා මිත්‍යා විශ්වාස ගොඩක් දාලා මේ කරන වැඩේ තරම්ම සිසු දෙයක් නේද? ඒක නිසා මම ඉල්ලීමක් කරනවා චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයෝ සත්‍ය විශ්වාස කරන්න, මිත්‍යාව විශ්වාස කරන්න එපා. මේ தত্ত্বය එදා බුදුන් දවසේ තිබුණා. දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් කියලානේ කියන්නේ නේද? එතකොට 62ක් මිත්‍යා දෘෂ්ටිකයෝ නායකයෝ විදිහට ඉන්දියා කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට ඒ තරම් මිත්‍යාවන් වලින් මිනිස්සු පිරීලා හිටියා ඉන්දියාවේ. එතකොට ඒවට විවිධ ආගම් තිබුණා. විවිධ නිගණ්ඨවරු හිටියා. සමහරු නිර්වස්ත්‍රව හිටියා. මොකද ඒක එක්තරා වෘතයක් සමාදන් වෙනවා නේද? සමහරු මේ ගවයන්ගේ ගොම විතරක් කාලා ජීවත් වෙච්ච අය. සමහරු එක්තරා වෘතයක් සමාදන් වුණා මේ හුස්ම අතෑරලා හුස්ම ගන්න. ඒකෙන් එන ජීවීන්ගෙන් ජීවත් වෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් හරි විශාල මිත්‍යා දේවල්. අපේ රටේ දැන් මේ වගේ දේවල් ගොඩාක් පැතිරෙමින් පවතිනවා. විශේෂයෙන්ම අති උතුම් ගෞතම බුද්ධ ශාසනයේ තේරවාදී බුදුදහමේ අලුත් මොඩල්ස් එළියට එනවා. නේද? ඒක නිසා අපිට අලුතෙන් රහතන් වහන්සේලා, අලුතෙන් ධානලාභීන් කට්ටිය ගොඩාක් බිහි වෙනවා. ඒගොල්ලෝ Tamanට ඕන විදියට අලුත් දේවල් කියනවා. ඒවයි පස්සේ විශාල පිරිසක් යනවා. මේවා ඇත්තටම ඔබේ ජීවිතය සාර්ථක කරන ඒවා නෙවෙයි, ඔබේ ජීවිතය විනාශ කරන ඒවා. ඔබ ගැන විශ්වාස තියන්න ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ ඔබ ගැන විශ්වාස කරලා ඉගෙන ගත්තොත්, සාර්ථක වුණොත්, ධනවත් වුණොත්, සතුටින් හිටියොත් ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. සත්‍චිත් වැඩ කරන්නේ ස්වභාව ධර්මයේ න්‍යායට අනුව. මම කලින් දවසකත් පැහැදිලි කළා. ඒක නිසා ස්වභාව ධර්මයයි අපි කියන්නේ දෙකක් නෙවෙයි. එකක්. මොකද ස්වභාව ධර්මයේ නිර්මාණයක් තමයි අපි. විදුලි බල්බයක් දැල්වන්න විදුලි ධාරාවක් සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ වයර් දෙකක් ගෙනල්ලා ඒ බල්බ් එකට අල්ලන්න ඕන. අපි ඒක නොකර අවුරුදු 30ක් 50ක් එක වයර් එකකින් විදුලි ධාරාව එක පැත්තක විතරක් මේ එක පොයින්ට් එකක විතරක් කරන්ට් එක දීලා අවුරුදු 50ක් බලන් හිටියා ඒ බල්බ් එක කවදාවත් දැල්වෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟ වයර් එක අනිත් ධාරාව සම්පූර්ණ වෙන වයර් එක ගෙනල්ලා ඊළඟ පොයින්ට් එකේ තියපු මොහොතේම විදුලි බල්බය කොයි වෙලාවකවත් කියන්නේ මෙච්චර වෙලා ඔයා බොරු වැඩක් කරේ, ඔයාට මේකේ වාසනාව තිබුණේ නැහැ, ඔයාගේ ග්‍රහචාරය හොඳ නැහැ, ඔයාගේ කේන්දරේ සවුත්තුයි, ඒක නිසා දැන් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ කියලා කවදාවත් කියන්නේ. ඒ ලයිට් එකේ අනිත් පැත්තේ කොනට බල්බ් එක අල්ලපු, කරන්ට් එක අල්ලපු ගමන් බල්බ් එක පත්තු වෙනවා. ෆිලමන්ට් එක තියෙනවනේ. නේද? ඒක ස්වභාවික නීතියක්. ඉතින් එහෙම තමයි අපේ සිත වැඩ කරන්නේ. එහෙනම් ඔබ නිවැරදි ක්‍රමයේ අනුගමනය කළ වහාම ප්‍රතිඵලයක් දෙන්නට පටන් ගන්නවා. අපි ගාව යතුරු 100ක් තියෙනවනම් දොරක් අරින්න. නිවැරදි යතුරු දොරට දාලා අරිනකම් මේ දොර ඇරෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ගොඩාක් අය වැරදි යතුරු තමන්ගේ ජීවිත කාලෙම දදා try කරනවා සාර්ථකත්වයේ මඟ හොයාගන්න. ඉතින් අන්තිමට කියනවා මේවා සාර්ථක නැහැ කියලා. බොරු වෙන්නත් පුළුවන් කියලා. අපි හැමෝම දන්නවනේ අපි හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. නේද? මේ සතර භූතයන්ගෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. එතකොට මේ හැම එකකටම නීතියක් තියෙනවා. සතර මහා භූතයන්. නේද? එතකොට ඔක්සිජන් යම් කිසි ප්‍රමාණයක් එක්ක අපි දන්නවා තියෙන තැනක අපිට ගින්දර දල්වන්න පුළුවන්. ඔක්සිජන් නැති තැනක අපිට ගින්දර දල්වන්න හැකියාවක් නැහැ. ඒක නීතියක්. එතකොට එතන වාසනාව හෝ අවාසනාව
එතන කේන්දරයේ හරියෑම හෝ නොයෑම කියන එක බලපාන්නේ නැහැ. එතන හතර කේන්දරේ පාළු කෙනෙක් ගිනි පෙට්ටියක් ගහලා ගින්දර දල්වන්න හැදුවා ඔක්සිජන් තියෙන පරිසරයක නම් ගිනි දැල්වෙනවා. ඒ කේන්දරේ රාජයෝග තියෙන කෙනෙක් ගහලා බැලුවත් ඒත් ගිනි දැල්වෙනවා. ඒක නිසා මේවා නීති. ඒකයි මම කිව්වේ ස්වභාව ධර්මයේ නීති කියලා જાතියක් තියෙනවා. මේ නීති වලටයි වැඩ කරන්නේ. ඔබත් ඒ ස්වභාව ධර්මයේ නීතියක කොටසක්. ඒක නිසා අපිට ඒ කියලා අලුත් නීති හැදෙන්නේ නැහැ. අපි උපම් වෙලාවට හෝ වෙනත් දෙයකට අපිට අලුත් නීති හැදෙන්නේ නැහැ. අපිට ලැබිච්ච සිතේ බලයයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මනෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ එක්තරා අර පඨවි ධාතුව, අපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව වගේ මනෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ එක්තරා නීතියක තමයි. අපේ මේ චිත්ත ධර්ම විද්‍යාව වැඩසටහන් මාලාවෙම මම ඔබට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ නීතිය. ඉගෙන ගන්න, සොයා ගන්න. ඒක අනුව කටයුතු කරන්න ජීවිතේ සාර්ථක වෙන්න. ඒක අපිට කියලා දෙන්න අවශ්‍යයි. එතකොට මොකක්ද එක නීතියක්? යම් කරුණකට සිත යොමු කරලා ඒකටම අවධානය යොමු කරගෙන ඉන්න බලන්න. මොකද වෙන්නේ? එතකොට අලුත් කාරණා මතුවෙනවා. දැන් ඔබ විෂයක් ඉගෙන ගන්නවා කියන්නකො. මේ විෂය, ඒ විෂය ගැනම දිගටම හිතන්න, කල්පනා කරන්න. මොකද වෙන්නේ? ඔබේ දැනුම වර්ධනය වෙනවා. එහෙම නෙවෙයි. එතකොට අපි ඕනෑම දෙයකට සිත යොමු කළොත්, ඒකට අවධානය යොමු කරන් හිටියොත් ඒක වර්ධනය වෙන එක ස්වභාව ධර්මයේ නීතියක්. අපි පැලයක් හිටෙව්වොත් ඒ පැලයට සුදුසු පරිසරය, පස, වතුර, අවශ්‍ය දේවල් ටික ළඟා කරොත්, ලං කරොත් ඒ පැලය වර්ධනය වෙන එක නවත්තන්න බෑ. ඒ පැලය වර්ධනය වීම ඒ පැලේ ආවේනික නීතිය. අපේත් එහෙමයි. අපි යම්කිසි දෙයකට අපේ සිත යොමු කළොත් ඒක වර්ධනය වෙන එක නවත්තන්න බෑ. එහෙනම් අපිට නොයෙක් අලුත් කාරණා මතුවෙනවා. මොකද අපි ඒකට හිත යොමු කරගෙන ඉන්න ප්‍රමාණය අනුව. දැන් සූර්යාලෝකය ඔබ දන්නවනේ, ඒක රාශී කරලා අපිට පුළුවන් දර්පණයක්, උත්තල හෝ අවතල දර්පණයක් තියලා අපිට මේ සූර්යා කිරණ, මේ පාසලේ විද්‍යාපන්තිය අපිට උගන්වපු දෙයක්. සූර්ය කිරණ එකතු කරලා අපිට පුළුවන් පුළුන් කැබැල්ලක් ගිනි දල්වන්න. ඒ උදාහරණය මතක තියාගන්න. අපිට පුළුවන් අපේ සිතේ සිතිවිලි ටික විවිධ විදියට එහෙට මෙහෙට යන සිතිවිලි ටික එක තැනකට ඒක රාශී කරලා නාභිගත කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපිටත් අන්න ඒ වගේ විශ්වකර්ම දේවල් කරන්න පුළුවන්. නේද? දැන් අපි අතීතයේ දන්නේ ගලකට ගලක් අතුල්ලලා, දර කෑල්ලකට දර කෑල්ලක් අතුල්ලලා. හරිද? ගිනි දැල්වගත්ත ක්‍රමයනේ අපේ අතීත මුතුන් මිත්‍ර. පස්සේ කාලෙක ඒකට අපි ගිනි කූරක්, ගිනි පෙට්ටියක්, ලයිටරයක් අපි පාවිච්චි කරා. හැබැයි ඔබ හැමෝම දන්නවා, පාසල් අධ්‍යාපනයේදී අපිට කියලා දීලා තියෙනවා සූර්යාලෝකයේ අපි දර්පණයක් අල්ලලා, උත්තල හෝ අවතල දර්පණයක් අල්ලලා අපිට පුළුවන් ඒ ආලෝක කිරණ, සමාන්තර වෙන ආලෝක කිරණ ටික ඒක රාශී කරලා නාභිගත කරාම එතෙන්ට පුළුන් කෑල්ලක් වෙන මොන හරි දහනය වෙන්න පුළුවන් දෙයක් තියලා ටිකක් වෙලා අල්ලන් ඉන්නකොට ආන් අර කිරණවල තියෙන ශක්තිය, බලය නිසා මේ ටික ඔක්කොම එක තැනකට යොමුනා මේක රත් වෙලා ගිහිල්ලා. ස්වාභාවික න්‍යායක්. විද්‍යාවේදී අපි ඉගෙන ගන්න දෙයක්. එහෙනම් ඒකම තමයි ඔබේ සිතට තියෙන න්‍යාය. සිතේ සිතිවිලි විසිරීලා යනවා නම් ඔබේ සිතේ ශක්තිය අඩු වෙනවා. ඔබට පුළුවන් නම් ඒක රාශී කරන්න, එක තැනකට ගේන්න. ඊට පස්සේ සිත මහ බලවත් දෙයක් බවට පත් වෙනවා. සිත චංචල නම් කිසිම දෙයක් නිවැරදිව කරන්න බෑ. පොතක් කියවන්න පුළුවන්ද හිත කලබල නම්? බෑ. පාඩම් කිරීම ගැන මතක් කරගන්නකෝ. දැන් හොඳම උදාහරණය තමයි සමහරු පොත දිහා බලාගෙන පාඩම් කරනවා. හැබැයි හිත තියෙන්නේ වෙන තැනක. එතකොට අපි දැන් පිටු ටිකක් කියවන් ගියාට සමහරුන්ට මතක ඇති මේ පාඩම් කරපු අය හැමෝම ටිකක් දුර ගියවන් ගිහිල්ලා ආයි පෙරලලා බලනකොට මතක නැහැ මේ දැන් කලින් පිටුවේ අපි මොනවද කතා කරේ කියලා. ඇයි අපි පොත කියවනකොට අපේ සිතේ චිත්ත ධාරාව, අපේ සිතේ ශක්තිය ඔක්කොම මේ පොතේ තියෙන කරුණු වලට ගොනු කරගන්න පුළුවන් නම් අර සූර්යාලෝකයේ එක තැනකට එකතු කරා වගේ මොකද වෙන්නේ? පාඩම හොඳට අවබෝධ වෙනවා. මතක හිටිනවා. හැබැයි සමහරු කරන්නේ පාඩම දිහා බලාගෙන වෙන දේවල් කල්පනා කරනවා. හැබැයි පාඩමක් කියවනවා. මොකද අපේ සිතේ මහ විශාල බලයක් තියෙනවනේ. ඒක නිසා අපිට එකවර වැඩ දෙක තුනක් කිරීමේ හැකියාව දීලා තියෙනවා. අපි පොත කියවනවා. ඇත්ත වශයෙන්ම පාඩම කියවනවා. හැබැයි මනස වෙන වැඩක තියෙනවා. එතකොට පාඩම ඔළුවේ නෑ. ඒ කල්පනා කර අරයා ගියාද, මෙයා ආවද,
මෙයා ඉන්නවද නාලද සබංගාලද ඕව කල්පනා කර කර මේ පොත කියනවා. ඉතින් අවසානයේ පාඩම නිකන් කියවලා විතර ප්‍රතිඵලයක් නෑ. සිත කිසියම් දෙයකට ගොනු කර තියාගන්න බලන්න. එතකොට මහා බලයක් ගොඩනැගෙනවා. අලුත් කාරණා සිතෙන් මතුවෙනවා. දැන් අයිසක් නිව්ටන් ඔයාලා හැමෝම දන්න ඇපල් ගෙඩිය වැටුණා. ඒක යා එකතරා ගැටලුවකට හිත යොමු කරගෙන හිටියා. එක දිගට දීර්ඝ කාලයක් මේ ගැටලුව ගැන හිත යොමු කරගෙන ඉන්නකොට එයා ස්වාභාවික පරිසරයේ දැකපු සංසිද්ධියක් ඇපල් ගෙඩියක් වැටුණා. සමහර කියන්නේ මේක ඔළුවට වැටුනේ කියලා කොහොම හරි වෙන්න පුළුවන්. වැටුණා කියන්නකො. දැන් මේක දැක්ක ගමන් එයාට අර සංසිද්ධියට හිත බලවත් ලෙස යොමු කරන් හිටපු නිසා එකපාරටම අලුත් අදහසක් මතුවුණා. අලුත් භෞතික විද්‍යා සංකල්පයක් මතුවුණා. ඒ අනුව එයා ගුරුත්වාකර්ෂණය කියන එක ඉදිරිපත් කළා. නේද? එතකොට බලන්න ඒක වෙන්නේ කොහොමද? කිසියම් දෙයකට ඔබ දැඩි ලෙස සිත යොමු කරගෙන ඉන්නවා නම් ඒක වර්ධනය වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. සිත ගොනු කර තැබීම නිසා සබාධමේ රහස් පවා අවබෝධ වන්න පටන් ගන්නවා. දැන් මේ ස්වභාව ධර්මයේ තියෙන පුදුමාකාර රහස් ආන්න ඒවා අවබෝධ වෙන්න පටන් ගන්නවා. අවබෝධ වෙනවා කියන්නේ මොකද්ද? අපේ විඥාණය පුළුල් වෙනවා. හෙට ඔබට පුළුවන් නම් බලන්න ඔබේ නිවසේ අසල වටේට තියෙන ගහකොළ විශේෂයෙන් පළතුරු වර්ග හැදෙන යම් යම් පළ හට ගන්නා ගස්. ඒවායේ පළ හට ගන්නා ආකාරය ගැන ස්වභාව දහමේ රහස නිරීක්ෂණය කරන්නකො බලන්න. කොච්චර දැවැන්ත බලවේගයක් මේ අපි ඉන්න මේ පොළොව මත අපි ඇතුළත්ව අපි කිව්වොත් ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් එක විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක බලය ක්‍රියාත්මක වෙනවද කියලා කල්පනා කරන්න. ඔබේ නිවසේ තියෙනවා නම් peer ගහක්. එතකොට ඒ peer ගහේ ඇති වෙන පුංචි ඵලය පස්සේ වෙලාවක ඉතාම රසවත් peer ගෙඩියක් බවට පත් වෙනවා. නේද? ඒ වගේම සමහර වෙලාවට අපි දැකලා තියෙනවා තැඹිලි ගහක තැඹිලි ගෙඩිය හරිම රසවත්. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද ඒකේ රසය ගියේ. ඒක නෑ. ඇයි? සාමාන්‍ය පොළවේ තියෙන වතුර. සමහර මඩ තියෙන තැනක, කුණු තියෙන තැනක, කුණු වතුර තියෙන තැනක මේ තැඹිලි ගහ තියෙන්න පුළුවන්. හැබැයි මේ තැඹිලි ගහ මේ ජලය ටික ෆිල්ටර් කරලා උරාගෙන ගහ දිගේ උඩට ගෙනහිල්ලා ඒ ගහේ තියෙන ගෙඩිය ඇතුළට මේ ජලය පුරවලා ඒ ජලයට ඉතාම ප්‍රණීත රසයක් කවන්න කොච්චර ශක්තියක් ඇති කරනවද කියලා හිතන්නකෝ. මේක ඉතාම වැදගත් දෙයක්. මේ ඉතාම වැදගත් දේ ස්වභාව දහමේ රහස්. ආන්ගේ රහස් ටික ඉගෙන ගන්න උත්සාහ කරන්න. මේක ඉතාම වැදගත්. ඒ වගේම දැන් බුදුන් වහන්සේ කළේ මොකද්ද? එක්තරා දෙයකට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරම් පිරුවා කියනවනේ. බුද්ධත්වයේ ලබා ගැනීමට. ඉතින් හිතන්නකෝ සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක් බුදු වීම සඳහාම අවබෝධය ලබා ගැනීම සඳහාම ඒකමතිකව ඒකාත්මිකව එකම අරමුණක හිටියම ඇත්තටම බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට පුළුවන් වුණා. මෙතන උනේ මොකක්ද? බුද්ධත්වයට පත් වුණා කියන්නේ අවබෝධය ඇති වුණා. වෙන මොකුත් නෙවෙයි. ගොඩාක් අය හිතනවා මේක දැනුම කියලා නෑ. අවබෝධයයි ඇති වෙන්නේ. ඒක නිසා ලෝකය කොහොමද? ලෝකයේ මිනිස්සු කොහොමද? දුක කොහොමද? දුකට හේතුව මොකද්ද? දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ වුණා කියලානේ අපි අහලා තියෙන්නේ. නේද? ඒ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වුණා. නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ වුණා. නේද? එතකොට ඒ වගේ දේවල් අවබෝධ වීම නිසා තමයි බුද්ධත්වයට පත් වුණා කියන්නේ. බුද්ධියේ අගතැන් පත්වයටපත් වීම. ඉතින් ඒක නිසා කිසියම් දෙයකට අපි හිත දැඩි ලෙස යොමු කරලා තියෙනවා කියන්නේ මොකද්ද? සිතෙන් අපි යමක් ඉල්ලා සිටිනවා. අපිට මොන හරි දෙයක් ඉගෙන ගන්න, මොන හරි පාඩමක් මේ කරගන්න ඕනෑම දෙයක. දැන් අපි සාමාන්‍ය සරල භාෂාවෙන් ගමු. අපේ වාහනයක යම්කිසි ආබාධයක් හරිද? අපි ගෙනියනවා මේක ගරාජ් එකට. ගරාජ් එකේ බාසුන් නැහැටත් මේක හොයාගන්න පොඩි වෙලාවක් යනවා. හරියටම මේ කෑල්ල කැඩලා කියලා දැනගත්තේ නැත්තම් ස්ටාර්ට් කරලා බලනවා, සද්දය අහනවා, යට රින්ගල බලනවනේ, එන්ජිම මොනට් එක අරලා බලනවා. සමහර වෙලාවට ගරාජ් බාසුන් නැහැගේ මේ විෂය පිළිබඳව තියෙන දැඩි
අවබෝධය නිසා දැඩි ලෙස අවධානය යොමු කර සිටීම නිසා වන අවබෝධය නිසා අවසානයේ එයාට මේ අදහස කඩ්ගාලෙනවා රයිට්. මෙතන තමයි මේකේ දෝෂය ඇත්තේ. ඒකයි. ඉතින් කිසියම් දෙයකට හිත දැඩි ලෙස යොමු කරගෙන ඉන්නවා කියන්නේ සිතෙන් යමක් ඉල්ලා සිටීම. සමහරු මේකට යාඥා කිරීම කියලා කියනවා. සමහර ආගම්වල කියනවා යාඥා කිරීම, කන්නලව් කිරීම, ඉල්ලා සිටීම, දේව කන්නලව්ව මොන භාෂාවෙන් මොන වචනෙන් කිව්වත් මේ හැම දෙයක්ම කරන්නේ අපේ හිතෙන් ඉල්ලන එකයි කියන එක නැවතත් මතක් කරගන්න. මොකද අපේ හිතේ ඒ තරම්ම බලවත්. මේ ලෝකයේ තියෙන බලවත්ම දේ තියෙන්නේ අපිට සිත. නේද? සිත. එතකොට මේ මහා බල සම්පන්න සිතෙන් තමයි අපි යම් යම් දේවල් ඉල්ලා සිටින්නේ. දැන් ඔබ හැමෝම දන්නවනේ අපේ බෞද්ධ දර්ශනය තුල සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික දෙවියන් ඉන්නවා. එතකොට මොකද කරන්නේ අපි? අපි කරන්නේ ඒ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් ඔබ හිතන්නකෝ අපි පින් කරලා පින් අනුමෝදන් කරන්නේ ඇයි? එයාලගේ පින පිරිහෙනවා. එතකොට ඒගොල්ලොන්ට ගොඩාක් ලොකු දේවල් කරන්න හැකියාවක් නැතුව ඇති. නැත්නම් අපි කොහොමද එයාලට පින් දෙන්නේ? නේද? එහෙනම් දෙවියන් සම්බන්ධවත් අපි නිවැරදි දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒතර උගත්කම, ධනවත්කම, සාර්ථකත්වය, ජයග්‍රහණය, නිරෝගීකම මේ ඔක්කොම ලැබෙන්නේ අපි ඒකට හිත ගොනු කරගෙන හිටියොත්. අවශ්‍ය දෙයට දැඩි අවධානය යොමු කරන්න. ඔබට කිසියම් දෙයකට, කිසියම් විෂයකට, කිසියම් පුහුණුවකට, කිසියම් ස්කිල් එකකට දැඩි ලෙස අවධානය යොමු කරන්න පුළුවන් නම් අවශ්‍ය දෙයට දැඩි අවධානය යොමු කිරීමෙන් ඔබට පුළුවන් ඕනෑම විෂයක ප්‍රවීණයෙක් වෙන්න. ඕනෑම විෂයක ප්‍රවීණයෙක් වෙන්න. මෑතකදී ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳව ඉන්න විශේෂඥයෝ කියපු ප්‍රකාශයක් තියෙනවා. අපිට කිසියම් විෂයක් ගැන පැය 10000ක කාලයක් ගත කරන්න පුළුවන් නම් සංගීතයද, ගායනයද, නර්තනයද, ක්‍රීඩාවද, පරිගණකයද, නැත්නම් වෙනත් දෙයක්, අභ්‍යවකාශයද ඕනෑම විෂයක් අපිට පැය 10000ක කාලයක් ඒ වෙනුවෙන් ආසාවෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් ගත කරන්න පුළුවන්ද? ඔබට ලෝක මට්ටමේ කෙනෙක්, ජීනියස් කෙනෙක් කියලා ඒගොල්ලෝ කියන්නේ උසස්ම කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. මොකද ඒ සඳහා විශේෂ විද්‍යාවක් ධනාත්මක මනෝවිද්‍යාවේ දියුණු වෙලා තියෙනවා. ඒක කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි තවත් දවසක නියුරෝප්ලාස්ටිසිටි ගැන පොඩි අදහස් කරුණු ටිකක් ඔබට කියලා දෙන්නම්. ඒ කියන්නේ අපේ නියුරෝන පද්ධතිය ශක්තිමත් වීම නිසා ඇති වෙන ඒකේ තියෙන ප්‍රබලතාවය. ඒ වගේම උගත්කමට අවධානය යොමු නොකළ කෙනෙක්ට කවදාවත් උගතෙක් වෙන්න බෑ. ඉගෙන ගැනීමට අවධානය නොකළ කිසිම දරුවෙකුට ඉගෙනීමෙන් සමත් වෙන්න බැරි බව ඔබ දන්නවා. මොකද පොට්ට chance වලට විභාග පාස් වෙන්නේ නැහැ. කනා බල්ලන් ගහලා පේපර් ලියලා පාස් වෙන්නේ නැහැ. ටික් ගහලා විභාග සමහර වෙලාවට එකක් දෙකක් පාස් වෙන්න පුළුවන්. නැත්තම් මේ එතනින් එහා මේක පාස් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ හැමෝම දන්නවා මේකට නීතියක් තියෙනවා. ඒතකොට මේ නීතිය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ධනයට සිත යොමු නොකළ කෙනෙකුට කවදාවත් ධනවත් වෙන්න බෑ. බලන්නකො ධනවත් වෙච්ච කෙනෙක්. එයා ධනය සම්බන්ධව එයාගේ හිතේ අවධානය ඒ පැත්තට ફોකස් කරලා තියෙනවා. උගත් වෙච්ච කෙනෙක් දිහා බලන්න. ආචාර්ය මහාචාර්යවරු නැත්නම් හොඳ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු යම්කිසි විෂයක ප්‍රවීණයෙක් උගතෙක් එයා මොකද කරලා තියෙන්නේ? ඒ විෂය ගැනම දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. විශ්වවිද්‍යාල නොගිය අපේ රටේ ජී.බී. සේනානායකයන්, මාර්ටින් වික්‍රමසිංහයන් වගේ අය, කුමාරතුංග මුනිදාසයන් වගේ අයගේ පොතපත විශ්වවිද්‍යාලවල උපාධි මට්ටමේ විෂයානුබද්ධ කරුණු විදිහට උගන්වන බව විතරක් මතක තියාගන්න. නේද? විශ්වවිද්‍යාලයට නොගිය අපේ රටේ ඒ ප්‍රාමාණික උගතුන්ගේ පොතපත තමයි විශ්වවිද්‍යාලවල උපාධි වශයෙන් උගන්වන්න, විෂයානුබද්ධ කරුණු විදිහට උගන්වන්න විෂය නිර්දේශ වලට අරන් තියෙන්නේ. එතකොට කොච්චර දුරට මේකේ ගැඹුර ඔබට හිතා ගන්න පුළුවන්. අපි දෙයකට හිත යොමු කළොත් ඒකේ මහා විශාල විශිෂ්ටයක් වෙන්න පුළුවන්. නේද? ඊළඟට ක්‍රීඩාවට හිත යොමු නොකළ කෙනෙකුට කවදාවත් ක්‍රීඩකයෙක් වෙන්න බෑ. ක්‍රීඩකයෙක් වෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ එයා ක්‍රීඩාව වෙනුවෙන් කොච්චර කැප කළාද කියලා. ඔබ හැමෝම පහුගිය කාලේ අන්තර්ජාලයෙන් සමාජ මාධ්‍යවල දකින්න ඇත්තේ ඒ ක්‍රීඩකයන්ගේ වතගොත එයාලා කොච්චර කැප වෙනවද කියලා. නේද? ඒතකොට කැප වෙන කෙනාට විතරයි දෙන්න යන්න පුළුවන්. දැන් හුසේන් බෝල්ට් ලෝකයේ වේගවත්ම ධාවකයා වුණේ එයා දැවැන්ත කාලයක් ඒ වෙනුවෙන් කැප කරපු නිසා.
සමහර වෙලාවට පුහුණු කාලයට අතිරේක කාලයක් එයාගේ වමනාව නිසා තවත් පිට්ටනියේ ඉඳලා දුවලා තමයි ඔතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආ මීටර් 100ක් දුවන්න එයා කියලා තියෙනවා මීටර් 100ක් දුවන්න සමහර වෙලාවට ඒ වගේ ස්ටෙප්ස් ලක්ෂ ගාණක් එයා දුවලා ඇති කියලා. හරිද? මීටර් 100ක් දුවන්න. එතකොට එයාගේ මීටර් 100ක වටිනාකම සමහර වෙලාවට 1 මීටරයක එක ගත කරපු තප්පර 0.9 ගානෙන් එක තප්පරයක වටිනාකම රුපියල් වලින් කෝටි ගාණක් වෙනවා අවසාන. ඒක නිසා ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් ඒ දේට හිත යොමු කළොත් විතරයි යාට ඒකේ විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම ඒකට කැප වෙන්න හිත යොමු කරන්න බැරි කෙනෙකුට කවදාවත් එහෙම කෙනෙක් වෙන්න බෑ. ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි දුප්පත්කමට හිත යොමු කරාම තමයි දුප්පත්කම ඇති වෙන්නේ. එතකොට ඔබ හිතයි අපි දුප්පත්ද කිය හිත යොමු කරන් ඉන්නවද කියලා නෑ. ඒක નિરાයාසයෙන් වෙනවා. අපි ඉන්න පරිසරය අපේ තියෙන සිතුම් පැතුම් ආකල්ප නිසා අපි සමහර වෙලාවට හිතනවා අපිට ඉතින් කවදාවත් හරියන්නේ එකක් නෑ. අනේ ඉතින් අපි මෙහෙමයි හැමදාම ඉන්න ඕන. අපිට ඉතින් කවදාවත් ඔය වගේ තැනකට යන්න ලැබෙන්නේ නෑ. අපි කවද්ද රුපියල් අත ගෑවේ? රුපියල් ASCII අලුත් කාල් ගහන්න ඕනේ නෑනේ කියලා සාමාන්‍ය ගමේ වහරේ කියමන් කිය ඒ මිනිස්සු සදාකාලික දුප්පත්කමේම ඇලී දෙවි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ පැත්තට යොමු කරලා තියෙන්නේ. මං කියවනේ සිතේ ස්වභාවය වර්ධනය වීම. අපි ධනය ගැන දිගට හිතනකොට ධනය වර්ධනය වෙනවා. වගේම අපි දුප්පත්කම ගැන දිගට හිතනකොට අපිට වෙන්නේ මොකද්ද? දුප්පත්කම වර්ධනය වෙනවා. එතකොට දුප්පත්කමේ අඳුරු චක්‍රයෙන් එළියට එන්න බැරි විෂම චක්‍රයෙන් එළියට එන්න බැරුව ඒගොල්ලෝ සෑහෙන දුක් විඳිනවා. ඒක නිසා තමයි ලෝකේ සමස්ත වත්කම් වලින් 96ක් ලෝකේ තියෙන වටිනම දේවල් වලින් 96ක් පාවිච්චි කරන්නේ කවුද? 100ට 1-2ක් වගේ මිනිස්සු. ලෝකේ තියෙන මුළු වත්කම් වලින් 96ක්ම අයිතිය තියෙන්නේ පාවිච්චි කරන්නේ වටිනාකම් වලින් 100ට 1-2ක් ලෝකේ ඉන්න මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ අසීමාන්තික ධනවත් වෙලා තියෙනවා. එහෙනම් ඒ ධනය ගැනම හිත ඉන්නකොට ධනය වර්ධනය. දුප්පත්කමම ගැන හිත ඉන්නකොට දුප්පත්කම වර්ධනය වෙනවා. දුප්පත්ම මිනිස්සු වැඩි වෙනවා. නේද? එතකොට හැමෝම ආස වෙනවා සමෘද්ධි ආධාරය ලබා ගන්න. අපේ රටේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ දුප්පත්කම තුරන් කිරීම සඳහා. ඒකේ පළවෙනි ඔබ්ජෙක්ටිව් එක නැත්තම් අරමුණ උනේ ව්‍යවසායකයෝ බිහි කරන්න. 1994 සමෘද්ධිය ආරම්භ කරනකොට ඒක ඉඳලා තියෙන්නේ 9 ලක්ෂ ගාණක් සමාජිකයෝ. අද වෙනකොට ඒක 16 ලක්ෂ ගාණක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සමෘද්ධිය ලබා දීම මිනිස්සු රජයෙන් දෙන ආධාරය ආශිර්වාදයක් කරගෙන තියෙනවා. ඉතින් එතනම තියෙනවා දුප්පත්කම. නේද? තවත් මිලියනයක් විතර ඉන්නවා සමෘද්ධි ආධාරය බලාපොරොත්තු වෙන්නේ. ඒකේ තේරුම මොකද්ද? සමෘද්ධියේ තිබිච්ච අරමුණ වන ව්‍යවසායකයෝ බිහි කිරීමට සමෘද්ධි ව්‍යාපාරයේ ගිහිල්ලා නැහැ. ඒක හුදෙක් මිනිස්සුන්ට ආධාර දෙන සුබසාධක වැඩක් විදියට ගිහින්. එතනම තියෙන්නේ මානසික දුප්පත්කම. නේද? ඒක නිසා උගත්කමට සිත යොමු නොකරොත් නුගත්කම ඇති කරනවා. අපේ හිත යොමු කරන්නේ මොකටද? යටි හිත ඒ දෙයට අපි යොමු කරනවා. වැඩියෙන් ඒ දේ අපිට ලැබෙනවා. ඉතින් ඒක නිසා අපිට ලං වෙන්නේ අපි වගේම හිතන අය. බලන්න ඔබට ඉන්න යාළුවෝ ටික මේ හැම කෙනෙක්ටම තවත් උදාහරණයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දෙයක් මානසික අභ්‍යාසයක් මම දෙන්න. ඒ තමයි ඔබේ ඉන්න යාළුවෝ ටික කල්පනා කරලා බලන්න. ඔබට ගැළපෙන අය තමයි ඔබ යාළුවෝ විදිහට අරන් තියෙන්නේ. එතකොට ඔබ හිතන පතන විදිහට තමයි ඔබේ යාළුවෝ ටික හිතන්නේ. එක අත්තට තියෙන කුරුල්ලෝ එක අත්තේ වහනවා කියලා සාමාන්‍ය ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ. එහෙනම් ඔබට ලං වෙන්නේ ඔබ වගේම හිතන කට්ටිය. එතකොට ඔබේ යාළුවන්ගේ තත්ත්වයෙන් ඔබේ තරම හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි වැඩිහිටියන්ගේ උපදේශ වැඩසටහන් වල අපි කියන්නේ දුවා දරුවන් ඇසුරු කරන දරුවෝ තමන්ගේ යාළු මිත්‍රාදියෝ ගැන අවධානය යොමු කරන්න. මොකද ඒ අය විදිහට තමයි දරුවෝ හැදෙන්නේ. ඒක නිසා අපේ මානසික තත්ත්වයට ගැළපෙන අය තමයි අපි හොයාගන්නේ. නේද? හැම වෙලාවකම අපිට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන්න උත්සාහ කරනවා. ලෝකයේ ඇති බොහෝ දුක් පීඩාවලට හේතුව මිනිසා හිතන ක්‍රමේ වරද. ඒකයි හේතුව. නරක විතරක් කරන මිනිස්සු යහතින් ඉන්නේ කොහොමද කියලා සමහරු මගෙන් අහනවා. ඉතින් ඇත්තටම නරක විතරක් කරන මිනිස්සු ඉන්නේ කොහොමද? ඒගොල්ලෝ මෝහණය වෙලා තියෙන්නේ. ඉතින් මෝහණය වුණාට පස්සේ ඒගොල්ලොන්ට නරක කියන දේ නරක විදියට පේන්නේ නැහැ. එයාලා හිතනවා මේක හොඳ දෙයක් කියලා. ඉතින් එතකොට මෝහණයෙන් ඉන්න කෙනාට ගින්දර කියන එක පිච්චෙන්නේ නැහැනේ. එයා හිතන්නේ මේක හරි ෂෝක්
සුන්දර දෙයක්. ඒක නිසා සමහරු නරක වැඩ ගොඩාක් දේවල් කර කර ඉන්නවා, සනීපෙන් ඉන්නවා. හැබැයි ඒක නැතිච්ච වෙලාවට ඒක ඇති හානිය එයාට කියලා නිම කරන්න බෑ. ඒක නිසා කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලානේ අපේ කවි පොතේ තියෙන්නේ. ඉතින් ඒකේ තේරුම ඒකයි. කරනකොට පව් මිහිරි මී පැණි වගේ. හැබැයි දුක් විඳිනකොට ඒක දැඩි ලෙස ගිනිසේ දැනෙනවා. එහෙනම් පව් කරන කෙනාට, පව්කම් කරන කෙනාට, පවට බිය නැති කෙනාට පව් කිරීම සැපයක් විදියට දැනෙන්නේ. හැබැයි මේක පළ දෙන වෙලාවට තමයි ඒකේ වේදනාව දැනෙන්නේ. ඉතින් ඒක නිසා සිත එක අරමුණකට තියාගන්නකොට සිත නිශ්චල වෙනවා. ඊටා ගැඹුරු බොහෝ දේ නිශ්චලයි. ඔබ දන්නවනේ මහා සාගරය, මහා පොළව, වායුව මේ හැම දෙයක්ම පුදුමාකාර නිශ්චල බවකින් තියෙන්නේ. මහා සාගරය කැළඹිච්ච වෙලාවේ සුනාමි කියන එක අපිට ආපු වෙලාවේ මතකයිනේ ඒකේ තිබිච්ච හානිය. එතකොට අපිට තේරෙන්න ඕන මේ නිශ්චල මහා දැවැන්ත සාගරය පුදුමාකාර බල සම්පන්න එකක්. ඒකට පුළුවන් එක තප්පර ගානකදී ජීවිත ලක්ෂ ගානක් උදුරන. දැක්කනේ අපිට වෙච්ච අත්දැකීම්. ඉතින් මහා ගැඹුරු දේවල් හරිම නිශ්චල. අපේ යටිසිතත් ඒ වගේ. මහා පුදුමාකාර බල සම්පන්න එකක්. ඒ වගේම මහ පොළොවත් එහෙමයි. මහ පොළොව සමහර වෙලාවට කම්පා වුණාම ඔය ඇති වෙන ලාවා, ගිනි කඳු වගේ දේවල් වලින් ඇති වෙන හානිය එක දෙයින් රටක් සමහරට විනාශ වෙනවා. වායුවත් එහෙමයි. නේද? ඡණ්ඩ මාරුත ඇති වෙනවා එකපාරට. සමහර වෙලාවට මහ විශාල ගොඩනැගිලි උස්සල පොලේ ගහනවා එක හුලම් පාරක. අපි හිතන්නේ වායුව එච්චර ප්‍රබලයි කියලා. මේ ඔක්කොම මොකක්ද ස්වභාව ධර්මයේ නීති. එහෙනම් අපිට කැළඹුණොත් පාලනය කරගන්න බෑ. හිත හැම තැනකම උපදිනවා. පෙර ගියපු නොගියපු හැම තැනකම හිත උපදිනවා. ඒක නිසා අපි කියනවා චිත්තය කියන එක මුළු විශ්ව ධාතුව තුලම විසිරී ඇති ධාතුවක්. දැන් කාට හරි මම දැන් කිව්වොත් උදාහරණයක් විදියට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කියනකොටම ඔබේ හිතේ චිත්ත රූපයක් නැවෙනවා ලොස් ඇන්ජලිස් නගරේ. හැබැයි ඔබ කවදාවත් ලොස් ඇන්ජලිස් ගිහිල්ලා නැහැ. හැබැයි ඇඳෙන චිත්ත රූපය ලොස් ඇන්ජලිස් නොවෙන්නත් පුළුවන්. ඔබ එක්ක චිත්‍රපටයක, ඔබ දැකපු නාට්‍යයක, ඔබ දැකපු ප්‍රවෘත්තියක, දැකපු රූපයක තියෙන රූප ධාතුවක් ඔබේ සිතේ ඇඳෙනවා. ඒකයි මේ හිත හැමතැනක උපදිනවා කියන්නේ. ලොස් ඇන්ජලිස් ගියපු කෙනෙකුට නම් ඒ ගියපු ස්ථානය තමයි හිතේ ඇඳෙන්නේ. නේද? එතකොට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය කිව්වොත්, එහෙම නැත්නම් තවත් නගරයක් කිව්වොත්, ඒ නගරයේ තියෙන තන හිත ඇදෙනවා එකපාරට. සිත ශරීරයේ ආශ්‍රිතව දැනුණත් අපි හිතනට වඩා හිත පුළුල්ව විසිරලා තියෙනවා. ඒකයි මම කිව්වේ සිත තියෙන්නේ කොතනද? ශරීරයේ ආශ්‍රිතවද? හැබැයි ඒක ඕනම තැනකට ගිහිල්ලා තප්පර ගානේ හිත පිටවන්න පුළුවන්. දැන් ඔබට මම කිව්වොත් සඳ මත් කියනකොටම ඔබට මතක් වෙනවා සඳ උඩ නීල් ආම්ස්ට්‍රෝන්ග්ලා පාය දුවට පස්සේ ගතපු ගුවන් ඡායාරූපයක ෆොටෝ එකක් හරි නැත්නම් කඳ හරි ඔබට හිතේ මැවෙනවා. අඟහරු අපි කවදාවත් ගිහිපු දැකපු නැති එකක්. හැබැයි අඟහරු කියපු ගමන් ඔබට අඟහරුගේ මතු පිට ගැන මං කිව්වොත් ඔබේ හිතේ චිත්ත රූපයක් නැවෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ චිත්ත විෂය චින්තයයි කියන්නේ. ඒක මනලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. සිත පිහිටවන්න පුළුවන් ඕනෑම තැනක. හැබැයි දැන් අපිට ඇති වෙන්නේ ඊටාම දුර්වල සිතක් නේද? අපිට සිත පිහිටවන්න අමාරුයි. සිත භාවනාවෙන් එකඟ කරගත්ත යම්කිසි ධානලාභියෙකුට සිත අවශ්‍ය තැන පිහිටවන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේකේ මුළු කතාවේ තේරුම සාරාංශය? මිනිසා කියන්නේ සිතයි. විශේෂ අවයව නෙමෙයි. මිනිසා කියන්නේ සිතයි. ඔබ හා මම කියන්නේ හැමෝගෙම සිත. එහෙනම් සිතට කල නොහැකි දෙයක් නැහැ. ඒක නිසා ප්‍රාණය නැති දෙයකට වෙනස් වෙන්න බෑ. හැම දෙයකටම ප්‍රාණයක් තියෙනවා. ගස් වලට විශේෂයෙන් ප්‍රාණයක් තියෙනවා. ඔයාලා දන්නවා. ඒක නිසා තමයි මිනිස් කටහඬ ඇහෙන තැන්වල ගෙවල් අස්සේ තියෙන, ගෙවල් අස්සල තියෙන ගස්වල දෙහි ගස් වෙන්න පුළුවන්, පොල් ගස් වෙන්න පුළුවන්, තැඹිලි ගස් වෙන්න පුළුවන්, ඒවයි අඹ ගස් වෙන්න පුළුවන්. ඒවයි වැඩිපුර ගෙඩි හැදෙනවයි කියලා අපේ කරන්නෝ ගැමියෝ කියනවා. ඒකේ තේරුම මොකද? කටහඬට ඒවා සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ ඕන තරම් පරිශන කරලා තියෙනවා. ගස්වැල් හිතනවා. හැබැයි දුර්වල සිතක් තියෙනවා. අපේ වගේ එකක් නෙවෙයි. ඒගොල්ලන්ට දැනෙනවා. සමහරු ගිහිල්ලා ගස්වලට මොනවකින් හරි ගහනවා. මේකේ ගෙඩි හැදෙන්නේ නැහැ. මම බලා ගන්නම් ඊළඟ සැරේ මම මේ කපනවා ආදි වශයෙන්. එතකොට ඒක ගෙඩි හැදෙනවා කියලා අපේ ගම්වල කියවනක් තියෙනවා. ඒ වගේම විවිධ ගස් විවිධ කිරණ නිකුත් කරනවා, විෂ නිකුත් කරනවා නේ. සමහර ගස් රැට විවිධ විෂ කිරණ නිකුත් කරන ගස් තියෙනවා. සමහර මල් වර්ග, ගෙඩි වර්ග එක එක ගස්
සත්තු ආහාරයට ගන්නවා. එතකොට තේරෙන්නේ මොකද්ද? මේවයි ප්‍රාණයක් තියෙනවා. එයාට චූටි සිතක් තියෙනවා. නැත්තම් කොහොමද ඒක වෙන්නේ? නේ සමහර මේ දැන් මේකේ තියෙන තාරුප වල තියෙන උදාහරණේ බැලුවම ඒ සත්තු මෙහෙම ළඟට එනකන් ඉඳලා ටක් ගාලා පියන වහ ගන්න. ඉතින් ඒක තමයි යාගේ ආහාරය විදිහට ගන්න. එතකොට හෙලවෙන්නේ නැති ජලය ටිකක් දවසක් එක තැන දිවුවා මොකද වෙන්නේ? සතුන් බෝ වෙනවා. එතකොට ඒ වයිතුත් යම් කිසි වර්ධනයක් ප්‍රාණයක් තියෙනවා. යකඩ පවා නිකන් තියෙනකොට මලකඩ ගන්නවා. ඒකේ තියෙන්නේ පුංචි සිතක්. ඒක නිසා හැම රූපයකටම හිතක් තියෙනවා. ඒකේ ස්වභාවය වෙනස් වීම වර්ධනය වෙන්නේ. ඒක නිසානේ බුදුන් වහන්සේ දේශනා කළේ උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට ගහක කොළයක් කැඩීම පවා එයාට අකපැයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. ඇයි ඒවයි යම් කිසි ප්‍රාණයක් සිතක් තියෙන නිසා. ගහක කොළයක් කඩන එක පවා එයාට අකැප දෙයක්. මේ නිසා මිනිස්සුන්ට සතුන්ට ගහකොළ වලට හැම එකකටම සිතක් තියෙනවා. හැබැයි ඒවා දුර්වල සිත්. මිනිස්සුන්ට තියෙන සිත් විතරයි ප්‍රබල සිතකට තියෙන්නේ. ගල් කැටයක ගන්නකො ගල් කැටයක පරමාණු තියෙනවා. බෙදාගෙන ගියාම අවසානයේ තියෙන පරමාණු. ඒක ශීඝ්‍රගාමීව වේගයෙන් චලනය වෙනවා. අපේ ශරීරයේ තියෙන ඒ වගේ ශක්තියක්. එහෙනම් මේ මුළු ලෝකෙම තියෙන එකම ශක්ති විශේෂයක ක්‍රියාත්මක වන ශක්ති කේන්ද්‍රයක ක්‍රියාත්මක ශක්ති විශේෂයක් තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඔබ මම ගහකොළ දීපල මේ භෞතික දේවල් ඔක්කොම. එහෙනම් සිත සංසුන් කරාම මොකද වෙන්නේ? ආන්නේ එතෙන්ට අපේ හිතේ බලය එක්තන් කරන්න පුළුවන්. මම අර කලින් කියපු උදාහරණේ වගේ එකක්. ඉතින් සංසුන්ව පාඩම් කරාම මොකද වෙන්නේ? පාඩම් මතක හිටිනවා. දැනුම ලැබෙනවා. දැනුම තමයි පස්සේ අවබෝධය බවට පත් වෙන්නේ. හරිද? සංසුන්වයි පාඩම් කරන්නේ. හිත කලබල එනම් පාඩම් කරා නම් මතක හිටින්නේ නැහැ. අපි වෙන වැඩ කරන ගමන් පාඩම් කරා නම් මතක හිටින්නේ නැහැ. අපි සින්දු අහහා පාඩම් කරා නම් අපේ හිතේ මතක හිටින්නේ අඩු වෙනවා. මොකද අපි හිතුවට අපිට අවශ්‍ය අවධානය යොමු කරගන්න අපේ හිතට අමාරු වෙනවා. ඒතර භාවනාවකින් ඵලය ලැබෙන්නේ අපි මේ භාවනාවට අවධානය යොමු කරොත් විතරයි. සමහර පොත දිහා බලාගෙන පාඩම් කරන වෙන තැන්වල තියෙනවා. මම ඒක කලින් කිව්වා. එතකොට මොකද වෙන්නේ? දැනුම ලැබෙන්නේත් නැහැ, අවබෝධය ලැබෙන්නේත් නැහැ. සමහරු භාවනාවට වාඩි වෙලා හිත වෙන අරමුණක තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රතිඵල ගන්න බෑ. දැන් ගැඹුරු දෙයක් ඉගෙන ගන්නකොට ගැඹුරු දැනුමක් ලැබෙනවා. සරල දෙයක් ඉගෙන ගන්නකොට සරල අවබෝධයක් ලැබෙනවා. ඒක නිසා මේ ඉගෙන ගන්න දෙයට හිත යොමු කරන ප්‍රමාණය මත තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් එක සැරේට අවශ්‍යතා ගොඩාක් හිතට ඉදිරිපත් කිරීම නොකරන්න කියලා තියෙනවා. බය නිසාත් හිත වැඩ කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඔබ දැකලා තියෙනෝනේ හදිසි අනතුරු වලදී සමහර වෙලාවට බය ගැනත් කියන්න ඕනේ. කුඩා දරුවන්ට කිසිඳ උපද්‍රවයක් නැතුව පොඩි අය ඉන්නව දැකලා තියෙනෝනේ ලොකු ඇක්සිඩන්ට් වෙලා ඒ වැඩි හිටියෝ සමහරලාට ඉන්න දෙතුන් දෙනාම මිය ගියපු අවස්ථාවක පුංචි දරුවෝ සීරීන් තුවාලයක්වත් නැතුව කොහෙට හරි වැටලා තියෙනවා. මොකද එයාගේ හිතේ බය නැහැ. ඒක නිසා නිතර පුරුදු කරාම බය නැති කර ගන්න පුළුවන්. ඔය සමහරව අවදානම් රස්සාවල් කරන්නේ මේ වගේ හයි ටෙන්ෂන් වල නැගලා අපිට කරන්න ගියොත් සමහරලාට අපි කරන්ට් එක වද්දගෙන එතරම් මේ වෙනවා. හැබැයි පුහුණු වෙලා තමයි බය නැති වෙලා එතෙට ගිහින්. සර්කස් බලන්නකො සර්කස් වල ඉන්න ක්‍රීඩකයෝ පුහුණු වෙලා තමයි පස්සේ බයක් නැතුව කටයුතු කරන්නේ. ඒ අනුව මහා විපතකදී කලබලයකදී සංසුන්ව ඉන්න පුරුදු වෙන්න. එහෙම පුරුදු වෙන එක පුංචි දේවල් කරලා පුරුදු වෙන්න. කේන්ති යන එක පාලනය කරගන්න. අද දවසේ අපි කේන්තිය ගැනයි කතා කරේ. ඒ කේන්තිය ගැන ඔබට මම හිතන්නේ අවබෝධයක් ලබා දෙන්නයි මම උත්සාහ කරන්නේ. එතකොට ජීවිතය සාර්ථක කරගන්න නම් මොකද කරන්න ඕනේ? හැමදේම අවශ්‍ය දේවල් පුහුණු වෙන්න. හරිද? ඒ ටික තමයි අද දවසේ මම කතා කරන්න තියෙන්නේ. මම විශ්වාස කරනවා අද දවසේ මම ඔබට කෝපය ගැන, සිත වැඩ කරන ආකාරය ගැන, සිතේ කරන්න පුළුවන් විස්කම් ගැන කරුණු ටිකක් කිව්වා. උදාහරණ දෙක තුනක් කිව්වා. ගෙදරදී කරන්න යම් අභ්‍යාස උපදෙස් කීපයකුත් ලබා දුන්නා. එයින් එකක් තමයි ස්වභාව ධර්මයේ තියෙන විශ්මිත නිර්මාණ ගැන අවධානය යොමු කරන්න. ඔබේ ගෙවත්තාවට තියෙන ඒ යම් ගස් කොළන් හැදිච්ච විදිය, ඇයි මෙච්චර ලොකු ප්‍රමාණයක් මේ ගහ හැදෙන්නේ ආදී දේවල් ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔබට මං හිතන්නේ සෑහෙන්න ලොකු දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතය සහ විශ්වය ස්වභාව ධර්ම අවබෝධ කරගත්ත කෙනාට තමා ගැන එනවා විශාල ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තිය. අන්නේ ආත්ම විශ්වාසයේ ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අවසන් කරනවා. අද වැඩසටහනට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. අන්තර්ජාල පහසුකම් වල බාධාවන් නිසා යම් තැන්වල
ඔබට ඇහෙන්න නොඇහෙන්න ඇති. ඒවා ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වැඩසටහනේ සංස්කරණය කරපු පිටපතක් අපි YouTube නාලිකාවට උදාහරින්නම්. එතකොට ඔබට මග ඇරුණු තැනක් තිබුණොත් ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අද දවසේ අපි පළවෙනි ෆිසිකල් භෞතිකව ඔබ මුණ ගැහිලා කරපු වැඩසටහන කොළඹදී පැවැත්තුවා. ඒ වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් ඒ වගේ වැඩසටහන් තියෙනකොට අපි ඔබව දැනුවත් කරන්නම්. අපේ දේශනයක් තිබුණා. ඒ දේශනයට සම්බන්ධ වුණා කීප දෙනෙක්. එතකොට ඉදිරියේදී එහෙම වැඩසටහනක් තියෙනකොට ඔබට දැනුවත් කරන්න පුළුවන්. එහෙම වැඩසටහනකට සම්බන්ධ වෙලා මීට වඩා කරුණු අපිත් එක්ක සාකච්ඡා කරලා ඉගෙන ගන්න, අවබෝධ කරගන්න, ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබට ඉවැලුවේෂන් ෆෝම් එකක් අපි එවලා තියෙනවා. පුළුවන් අය ඉන්නවා නම් ඒක පුරවලා එවන්න. එතකොට මේ වැඩසටහනේ ගැන අපිට යම්කිසි තක්සේරුවක් ඉදිරියේදී කරන්න කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙයි. සහභාගී වුණාට සම්බන්ධ වීම ගැන කොහොමත් ස්තුතියි. සියලු දෙනාටම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම පිං වැඩසටහනට සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි.